4වෙනි පරිච්ඡේදය. මිනිසුන් ප්‍රිය කිරීම. මිතුරන් ඇති කරගන්නා සිටි දැන ගැනීමට මේ පොත් කියවන්නේ කුමටද? ලෝකයේ මෙතෙක් ඇති වුණු ශ්‍රේෂ්ඨතම මිතුරන් ඇති කරගන්නාගේ ක්‍රමය ඒ සඳහා ඉගෙන නොගන්නේ මන්ද? ඔහු කවරෙක්ද? හෙට ඔහු වීදිය දිගේ යනු ඔබට හමු විය හැකිය. ඔබ ඔහුට අඩි 10ක් පමණ කිට්ටු වන විට ඔහු තම වල්ගය වනන්නට පටන් ගනු ඇත. මේ හිතවත්කම් දැක්වීමේ පරමාර්ථයෙන් ඔබෙහි ඔහුගේ අන්පරමාර්ථයක් නැති බව ඔබ දන්නේය. ඔබට යම් කිසිවක් විකිණීමට හෝ ඔබ සමග විවාහ වීමට හෝ ඔහුට උවමනාවක් නැත. ජීවත් වීම සඳහා වැඩ නොකළ යුතු එකම සතා බල්ලා වන බව ඔබ කවදාවත් සිතුවේහිද? කිකිලියක් පිත්තර දැමිය යුතුය. එළ දෙනක් කිරි දිය යුතුය. සැලලිහිණියා ගී කිය යුතුය. එහෙත් බල්ලා සිය ජීවනය සලසා ගන්නේ ඔබට ආදරය හැර අන් කිසිවක් දීමෙන් නොවේ. බල්ලා මනෝවිද්‍යාව පිළිබඳ පොතක් කිසි විටක කියවා නැත. එසේ කියවීමට උවමනාවක්ද උට නැත. තමා ගැන අන්‍යයන්ගේ සැලකිල්ල ලබා ගැනීමට වෑයම් කිරීමෙන් කෙනෙකුට දෑවුරුද්දක් තුළ ඇති කරගත හැකි මිතුරන් සංඛ්‍යාවට වැඩි ගණනක් මිතුරන් නියම ලෙස අන්‍යයන් ගැන සැලකිල්ල දැක්වීමෙන් කෙනෙකුට දෙමසක් තුළ ඇති කරගත හැකි බව කිසියම් දිව්‍යමය ඉවකින් මෙන් ඌ දැන සිටී. එහෙත් තමන් ගැන අන්‍යයන් සැලකිලිමත් කරවීමට ක්‍රියා කිරීමෙන් ජීවිතයේ බරපතල වරද කරන මිනිසුන් ගැන අපි දනිමු. මිනිසුන් ඔබ ගැන හෝ මා ගැන සැලකිලිමත් නොවෙති. ඔවුහු ඔවුන් ගැනම සැලකිලිමත් වන්නෝය. උදේ හා දවල් හා රෑ කෑමෙන් පසුව ද ඔවුන් තමන් ගැනම සැලකිලිමත් වෙති. නිතර විවහාර වන වචනය කුමක්දැයි සොයාගන්න පිණිස නිව්යෝක් ටෙලිෆෝන් සමාගම ටෙලිෆෝන් බස් කතා බස්වල යෙදෙන වචන කොටස් කර පරීක්ෂණයක් කළේය. මේ වචනය කුමක්දැයි ඔබට අනුමාන කළ හැකිය. එය මා මම යන පෞද්ගලික සර්වනාමයයි. මේ වචනය ටෙලිෆෝන් කතාබස් 500කදී 3990 වාරයක්ම ඔබද ඇතුළත් සමූහ ඡායාරූපයක් දුටු විට එහි පළමුවෙන්ම බලන්නේ කාගේ පින්තූරයද? අපි නිකම්ම මිනිසුන් අප ගැන කෙරෙහි පහදවාගෙන ඔවුන් තුළ අප ගැන සැලකිල්ලක් ඇත කරවීමට වෑයම් කරන්නමෝ නම් අපට සැබෑ හිතවත් මිතුරන් බොහෝ දෙනෙක් කිසි විටක ඇති නොවෙති. මිත්‍රයෝත් නියම මිත්‍රයෝ ඒ විදිහෙන් ඇති නොවෙති. නැපෝලියන් මෙය කිරීමට වෑයම් කළේය. ඔහු ජොසපින් සමග අන්තිම සමාගමයේදී මෙසේ කීය. ජොසපින්, මේ මිහිපිට කිසි කලෙක නොවූ තරම් මම වාසනාවන්ත වෙමි. එහෙත් මේ අවසාන පැයේදී මට විශ්වාසය තැබිය හැකි ලෝකයේම සිටින එකම පුද්ගලයා ඔබය. ඔහුට ඇය කෙරෙහි වුවද විශ්වාසය තැබිය හැකි වීදැයි ඉතිහාසඥයෝ සැක කරති. වියානා ජාතික සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් ඔබට ජීවිතයේ අදහස් විය යුත්තේ කෙසේද යන මැයින් පොතක් ලීවේය. ඔහු ඒ ග්‍රන්ථයේ මෙසේ කියයි. ජීවිතයේ මහත්ම දුෂ්කරතා ඇත්තා වූද අන්‍යයන්ට විශාලම අනතුරු ඇති කරන්නා වූද පුද්ගලයා තම සහෝදර මිනිසුන් ගැන සැලකිලිමත් නොවන පුද්ගලයාය. මිනිසුන් අතර සිදුවන සියලුම වැරදීම් ඇතිවන්නේ එබඳු පුද්ගලයන්ගෙනි. කෙටිකතා රචනය උගැනීම පිණිස මම වරක් නිව්යෝක් විශ්වවිද්‍යාලයේ පන්තියකට ඇතුළත් වී සිටිමි. ඒ ඉගෙනීම් කාලය තුළ කොලියර්ස් සංග්‍රාවේ සංස්කාරකයා අපේ පන්තියේ දේශනයක් පැවැත්වූයේය. සිය මේසය මත දිනපතා ගොඩගැසෙන කෙටිකතා වලින් කුමන එකක් හෝ තෝරාගෙන ඡේද කීපයක් කියවුවාට පසු එහි කතුවරයා මිනිසුන් ප්‍රිය කළේද නැද්ද යනු දැනගත හැකියයි ඔහු කීය. කතුවරයා මිනිසුන් ප්‍රිය නොකරන්නේ නම් මිනිසුන්ද ඔහුගේ කතා ප්‍රිය නොකරනු ඇතැයි හෙතෙම කීය. මේ උද්‍යෝගවත් කතුවරයා කෙටිකතා රචනය පිළිබඳ තම දේශනය දෙවරක්ම නවත්වා ධර්ම දේශනයක් කිරීම ගැන සමාව අයදීය. මා ඔබට කියන්නේ මේ ඔබේ ධර්ම දේශකයා ඔබට කියන දේමය. එහෙත් ඔබ සාර්ථකවත් කතාකාරයෙකු වීමට කැමති නම් මිනිසුන් ගැන සැලකිලිමත් විය යුතු බව මතක තබා ගත යුතුය යයිද ඔහු පැවසීය. නවකතා ලිවීමේදී එය සැබෑවක් නම් මිනිසුන් සමග මුහුණට මුහුණ දී කටයුතු කිරීමේදී එය තුන්ගුණයකින් සැබෑ බව ඔබට සහතික වනු ඇත. සියලුම විද්‍යාකාරයන් හා ඉන්ද්‍රජාලිකයන් අභිමවා විශ්ව කීර්තියක් දිනාගත්
තර්ස්ටන් සමග මම එක් සැඳෑවක් ගත කළෙමි. සිය ප්‍රදර්ශනයන් බැලීමට පැමිණි පිරිස විශ්මයෙන් මුසපත් වන අන්දමට ඉන්ද්‍රජාලම් පෙන්වමින් ඔහු 40 අවුරුද්දක් ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ විද්‍යා සහ ඉන්ද්‍රජාලම් ප්‍රදර්ශනය නැරඹීමට මුදල් ගෙවා ඇතුළු වූ ජන සංඛ්‍යාව 6 කෝටියකට අධිකය. ඔහු විසින් ලැබූ ලාභය ඩොලර් 20 ලක්ෂයක් පමණ විය. තර්ස්ටන්ගේ සාර්ථක භාවය පිළිබඳ රහස් කියන මෙන් මම ඔහුගෙන් ඉල්ලීමි. ඉගෙනීමෙන් ඔහුගේ සාර්ථක භාවයට කිසි පිහිටක් නොවූ බව සහතිකය. ඔහු කුඩා කලම ගෙදරින් පැන ගොස් දඩාවතේ ඇවිදිමින් කාලය ගත කළේය. සිඟාකමින් ජීවිකාව ගත කළ ඔහු කියවන්ට ඉගෙන ගත්තේ දැන්වීම් ලෑලිවල වූ අකුරු කියවීමෙනි. ඉන්ද්‍රජාලම් ගැන ශ්‍රේෂ්ඨ දැනුවක් ඔහුට තිබුණේද? නැත. ඉන්ද්‍රජාලම් ගැන 100 ගණන් පොත් ලියවී තිබෙන බවත් බොහෝ දෙනෙකු තමා දන්නා තරමටම ඒ ගැන දන්නා බවත් ඔහු මට කීය. එහෙත් අන්‍යයන්ට නොතිබූ කරුණු දෙකක් ඔහුට තිබුණේය. පළමුවන්න, ඔහුගේ පෞරුෂත්වයේ වේදිකාවේ විදුලි ආලෝකය විනිවිද යැවීමට ඔහුට ඇති ශක්තියයි. ඔහු ශ්‍රේෂ්ඨ ප්‍රදර්ශනයකි. ඔහු මනුෂ්‍ය ස්වභාවය දැන සිටියේය. ඔහු කළ සෑම දෙයක්ම, සැබෑ ඉන්ද්‍රික චලනයක්ම, සෑම ඇස්පිය ගැසීමක්ම සුපරීක්ෂාකාරීව දියුණු අන්දමින්ම පුහුණු වී කළේය. ඔහුගේ ක්‍රියා තප්පර දෙපළු කරන තරම් ක්ෂණික විය. එහෙත් මෙයට අතිරේක වශයෙන් මිනිසුන් ගැන පැහැදිලි සැලකීමක්ද තර්ස්ටන්ට තිබුණි. සිය ප්‍රදර්ශනයන් නැරඹීමට පැමිණි පිරිස දෙස බලා මෝඩයන් රැළක් මම ඔවුන් ලෙහෙසියෙන්ම සතුටු කරන්නෙමි බොහෝ ඉන්ද්‍රජාලකයන් කියන බව තර්ස්ටන් මා සමග කීවේය. එහෙත් ඔහුගේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්ය. මේ මිනිසුන් මගේ ප්‍රදර්ශනයන් බැලීමට පැමිණීම ගැන මම ඔවුන්ට කෘතඥ වෙමි. මා බෙහෙවින් ප්‍රිය කරන අන්දමට මාගේ ජීවිතය ගෙන යාමට ඔවුහු මට උපකාර වෙති. මගේ ශක්ති පමණින් මම ඔවුන් සතුටු කරන්නෙමි. වේදිකාවට පැමිණි සෑම විටකම තමාටම කියා ගන්නා බව ඔහු මට කීවේය. මම මගේ පිරිස ප්‍රිය කරමි. පිරිස ප්‍රිය කරමි පළමු කොට යලි යලිත් තමාටම කියා නොගෙන තමා කිසිවිටක වේදිකාවට එළඹුණේ නැතැයි ඔහු ප්‍රකාශ කළේය. මොන විකාරයක්දැයි සමහර විට ඔබට කියනු ඇත. ඒ ගැන ඔබ කැමති දෙයක් සිතීමට ඔබට අයිතිවාසිකම තිබේ. හැම කාලයෙහිම බෙහෙවින් සුප්‍රසිද්ධ ඉන්ද්‍රජාලිකයන්ගෙන් කෙනෙකු විසින් භාවිතා කරන ලද ක්‍රමයක් වශයෙන් සමාලෝචනයක් නැතිවම මම එය ඔබට වෙතට පත් කරමි. මස්කඩකාරයෙක්, පාන් පුළුස්සන්නෙක්, සිංහාසනාරූඪ නරපතියෙක් හෝ කවරෙක් වේවා අපි සියල්ලෝම අප ගැන අගය කරන්නවුන්ට කැමති වෙමු. නිදසුනක් වශයෙන් ජර්මනියේ හිටපු කෙයිසර් රජතුමා ගනිමු. ප්‍රථම ලෝක මහා සංග්‍රාමය අවසානයේදී මෙම මිහිපිට විසූ ඉතාමත් ක්‍රූර ලෙස හා ලෝක ප්‍රසිද්ධ ලෙස නින්දා කරනු ලැබූ පුද්ගලයා ඔහු විය. සිය ගෙල බේරා ගනු පිණිස ඔහු ඕලන්දයට යද්දී ඔහුගේ ජාතියම ඔහුට විරුද්ධව සිටියේය. ඔහුට විරුද්ධ කෝපය කෙතරම් උග්‍ර වීද යත් ලක්ෂ සංඛ්‍යාත ජනයා ඔහු අවයවයෙන් අවයවයට ඉරා දැමීමට හෝ පුළුස්සා දැමීමට හෝ ඇත්නම් ප්‍රිය කළහ. මේ සියලු කෝපාංගනින් මධ්‍යයේ එක් කුඩා ළමයෙක් කෙයිසර් උසස් කොට සැලකමින් ඔහුට සිය ආදරයත් හිතවත්කමත් දැක්වෙන කෙටි ලියුමක් ලියවේය. අන්‍යයන් කුමක් සිතුවත් සිය අධිරාජයා වශයෙන් තමා සෑම විටම විල්හෙම් කෙයිසර්ට ප්‍රේම කරන බව මේ ළමයා ඒ ලියුමේ සඳහන් කළේය. මේ ලියුම කෙයිසර් රජතුමාගේ සිත් බෙහෙවින් ගැනීමෙන් ඔහු ඒ කුඩා ළමයාට තමා දැකීමට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ළමයා ආවේය. ඒ සමග ඔහුගේ මවද පැමිණියාය. කෙයිසර් රජු ඇය ආවාහ කරගත්තේය. මේ කුඩා ළමයාට මිත්‍රයෙක් නැති කර ගැනීම ගැන පොත් කියවන්නට උවමනා නොවිය. ඔහු ඒ සහජයෙන්ම දැන සිටියේය. අපිට මිත්‍රයන් නැති කර ගැනීමට උවමනා නම් අප අනුන් වෙනුවෙන් යම් යම් දේ කිරීමට සූදානම් විය යුතුය. තමා ගැනම සැලකීමෙන් තොරවීමෙන් කාලයත් වීරයත් චින්තනයත් යොදා අවශ්‍ය දේ කිරීමට සැලැස්විය යුතුය. වින්සර් ආදිපාදයාණන් වේල්ස්හි කුමාරයාව සිටි කාලයේ එතුමාට දකුණු ඇමරිකාවේ සංචාරයට යෑමට නියම කරනු ලැබීය. රටේ භාෂාවෙන්
ප්‍රසිද්ධ කතා පැවැත්වීමට හැකිවනු පිණිස එතුමා සංචාරක ගමන ඇරඹීමට පෙර ස්පාඤ්ඤ භාෂාව උගැනීමෙන් මාස ගණනක් ගත කළේය. දකුණු ඇමරිකන්වරු ඒ නිසා එතුමා ප්‍රිය කළහ. මෙය අලුතින් සොයා ගන්නා ලද සත්‍යයක් නොවේ. අප අන්‍යයන් ගැන සැලකිලිමත් වන්නේ ඔවුන් අප ගැන සැලකිලිමත් වන විටය. ක්‍රිස්තෝදයෙන් බොහෝ අවුරුදු ගණනකට පෙර විසූ මහලු රෝමන් කවියෙකු වන පබලියුස් සේයස් ප්‍රකාශ කර තිබේ. එහෙයින් ඔබට මිනිසුන් කැමති කරවා ගැනීමට උවමනා නම් අනුගමනය කළ යුතු පළමුවන නීතිය මෙසේය. අන්‍යයන් ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙමු. 5 වෙනි පරිච්ඡේදය. විනෝදයෙන් වැඩ කිරීම. නිව්යෝක් නගරයේ පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයකට මම ළඟදී සහභාගී වුණෙමි. මේ භෝජන සංග්‍රහයේ අමුත්තන්ගෙන් කෙනෙක් වූ එක් ධනවත් කාන්තාවක් සියල්ලන් කෙනෙහි තමා ගැන ප්‍රසන්න හැඟීමක් ඇති කිරීමට ආශාවෙන් සිටියාය. ඈ ඇඳ පැළඳ සිටි ඇඳුම් වලට හා දියමන්ති මුතුමැණික් තිබූ ආභරණ වලටද විශාල මුදලක් වියදම් කර තිබුණේය. එහෙයින් ඇගේ මුහුණ ගැන කිසිවක් කර තිබුණේ නැත. අසන්තෘෂ්ටියේ හා ආත්මාර්ථකාමියේ කාන්තිය එයින් විහිදුනේය. කාන්තාවක් ස්වකීය මුහුණෙහි ඇති කරගන්නා හැඟීම ඇගේ ඇඳුම් පැළඳුම් වලට වඩා වැදගත්ය යන සියලුම මිනිසුන් දන්නා සත්‍යයේ ඇය වටහාගෙන නොසිටි බව පෙනේ. ස්වකීය සිනහව ඩොලර් ලක්ෂ ගණනක් අගය වී යැයි චාල්ස් ස්ක්වැබ් මට කීවේය. ඔහු එහි සත්‍ය දැන සිටියේය. ස්ක්වැබ්ගේ අපූර්ව දියුණුවට සහ මුලින්ම පාහේ හේතු වූයේ ඔහුගේ පෞරුෂත්වය, ඔහු කෙරෙහි ඇති සිත්ගන්නා ලක්ෂණ හා තමා ප්‍රිය කරනු ලැබීමට මිනිසුන් මෙහෙයවීමට ඔහු තුළ තිබුණු ශක්තියත්ය. මිනිසුන්ගේ සිත්ගන්නා සිනහව ඔහුගේ පෞරුෂත්වය බෙහෙවින් ආලෝකවත් කළ කරුණු වලින් එකක් විය. අප කතා කරන වචන වලින් අදහස් පැහැදිලි වේ. එහෙත් වචන වලටත් වඩා අදහස් පැහැදිලි කරනු ලබන්නේ අප ඒ වචන කියන ආකාරය විසිනි. මම ඔබට කැමැත්තෙමි. ඔබ නිසා මම ප්‍රීතිමත් වෙමි. ඔබ දැකීමට මම සතුටු ඇත්තෙමි යන මේ අදහස් සිනා මුහුණකින් කියා පෑ හැකිය. බල්ලන් මෙතරම් සිත් ගන්නේ ඒ නිසාය. ඔහු අප දැකීමට කෙතරම් ප්‍රීතියක්ද යත් අප දුටු විට සතුට ඉවසාගත නොහැකිව අපේ ඇඟට පනිති. එහෙයින් ස්වභාවික ලෙස අපිදු උන් දැකීමට සතුටු වෙමු. බොරු සිනහා මුහුණකින් මේ අදහස් කියා පෑ නොහැකිද? නොහැකිය. එවැනි සිනා මුහුණකින් කිසිවෙකු රැවටිය නොහැකිය. එය උවමනාවෙන් පහළ කරගත් සිනහවක් බව අප දන්නා බැවින් එය අප රුචි නොවේ. මා කතා කරන්නේ සැබෑ හදවත උණුසුම් කරන අභ්‍යන්තරයෙන් පැන නගින සිනහව ගැනය. වෙළඳපොලේදී හොඳ ප්‍රයෝජන ලැබෙන වර්ගයේ සිනහවක් ගැනය. මුඩුම මුහුණක් ඇති දර්ශන විසාදරයෙකුට වඩා ප්‍රියකරු සිනහවක් සහිත මද උගැනුමක් ඇති කාන්තාවක තමා පත් කරගන්නා බව නිව්යෝක් නුවර විශාල වෙළඳ ව්‍යාපාරික කළමනාකාරයෙක් මට කීවේය. ස්වකීය පරීක්ෂණවල හැටියට කෙනෙක් තමා කරන කාර්ය විනෝදයෙන් නොකරන තුරු ඔහු එයින් සාර්ථක වන්නේ කලාතුරකිනි. එක්සත් ජනපදයේ විශාලතම රබර් වෙළඳ සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා මට පැවසුවේය. අපේ බලාපොරොත්තු මුදුන්පත් කරගත හැක්කේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පමණකි යන පැරණි කියමන කෙරෙහි ඔහු ඒ තරම් විශ්වාසයක් නොතබයි. මිනිසුන් ඔබ සමග සතුටින් කාලය ගත කරනු ලැබීමට ඔබ බලාපොරොත්තු වන්නේ හිනම් ඔබද ඔවුන් සමග සතුටින් කාලය ගත කළ යුතුය. සිනාසීමට ඔබ තුළ කැමැත්තක් නැතැයි ඔබ සිතන්නේහිද? එසේනම් කුමක් කළ යුතුද? පළමු කොට සිනාසීමට තමාටම බල කළ යුතුය. ඔබ හුදකලාව සිටී නම් සිවුරු හඬ ලෑමට හෝ ගීතයක් ගායනා කිරීමට හෝ ඔබටම බල කරගත යුතුද? ඔබ ප්‍රීතියෙන් සිටින්නාක් මෙන් ක්‍රියා කළ යුතුය. එය ඔබ ප්‍රීතිමත් කිරීමට ආධාර වනු ඇත. මෙය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විලියම් ජේම්ස් මහතා විසින් විස්තර කරන සැටි මෙසේය. අප විසින් කරනු ලබන ක්‍රියාවන් කෝපය, ප්‍රීතිය ආදී හැඟීම් අනුව සිදුවන්නාක් මෙන් පෙනේ. එහෙත් එය එසේ නොවේ. හැඟීම්ද ක්‍රියාවන්ට ඇතිවන්නේ එක විටය. අප කරනු ලබන ක්‍රියා අපේ හැඟීම් වලට වඩා කැමැත්තට යටත් වේ. එහෙත් කෙලින්ම කැමැත්තෙන් පාලනය කරගත නොහැකි හැඟීම්
ක්‍රියාවන් පාලනය කිරීමෙන් යටත් කරගත හැකිය. අපේ ප්‍රීතිය නැති වී යයි සිතතොත් එය ඇතිකොට ගැනීමට තමන්ටම යෙදිය හැකි ඉතා හොඳ උපක්‍රමය නම් ප්‍රීතියෙන් යුක්ත වූවාක් මෙන් ඉඳගෙන ප්‍රීතියෙන් යුක්ත වූවාක් මෙන් කතා කිරීමය. ලොව සිටින සියල්ලෝම සතුට සොයන්නෝය. සතුට සොයා ගැනීමට නොවරදින ඒකායන මාර්ගයක් ඇත. ඒ මාර්ගය නම් ඔබේ සිතුවිලි දමනය කර ගැනීමය. ප්‍රීතිය බාහිර තත්ත්වයන් මත රඳා නොපවතින්නේය. එය රඳා පවතින්නේ අභ්‍යන්තරික තත්ත්වයන් මතය. ඔබ සතුට හෝ අසතුට හෝ කරනු ලබන්නේ ඔබ සතු වස්තුව හෝ ඔබේ තත්ත්වය හෝ ඔබ කරන දේ හෝ විසින් නොවේ. ඔබ සතුට හෝ අසතුට හෝ කරනු ලබන්නේ ඔබ සිතන දේ විසිනි. නිදසුනක් වශයෙන් එකම තැනක එකම වැඩක් කරන මිනිසුන් දෙදෙනෙකු ගනිමු. දෙදෙනාටම එක සමාන ප්‍රමාණයක ධනයක් හා තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත් කෙනෙක් කාලකන්ණි ස්වභාවයෙන් සිටින අතර අනිකා ප්‍රීතිමත් ස්වභාවයෙන් පසුවනු විය හැකිය. මේ කුමක් හේයින්ද? සිත ක්‍රියා කිරීමේ වෙනස් ආකාරය නිසාය. ලන්ඩනයේ පාක් ඇවන්හි දක්නට ලැබෙන අන්දමේ ප්‍රීතිමත් මුහුණු ගණනාවක් චීනයේ සැඩාව්වේ වෙහෙස මහන්සි වී වැඩ කරන චීන කුලීකාරයන් අතර මම දිටිමි. හොඳය නරකය කියා කිසිවක් නැත. හොඳය නරකයයි කියනු ලබන්නේ සිතීමෙනි. ජේක්ස්පියර් වර එක කීය. තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමට බොහෝ දෙනා ප්‍රීතිමත් වෙති ඒබ්‍රහම් ලින්කන් වරක් ප්‍රකාශ කළේය. ඔහු කීවේ ඇත්තකි. මේ සත්‍ය පිළිබඳ පැහැදිලි නිදර්ශකයක් මම ළඟදී සිටිමි. මම දිනක් දුම්රිය පොලක පියගැට පෙළ නගමින් සිටියෙමි. සැරමිටි වාරුවෙන් මහත් අමාරුවෙන් පියගැට පෙළ නගින කොර ළමයින් 30ක් හෝ 40ක් පමණ මා ඉදිරියේහි වූහ. එක් ළමයෙකු සුලාගෙන යෑමටද සිදුවිය. එහෙත් ඔවුන් මහ හඬින් සිනාසෙමින් ප්‍රීතිමත් ලීලාවෙන් ගමන් කළ ආකාරය ගැන මම විස්මයට පත්වීමි. ළමයින් භාරව සිටි මිනිසුන්ගෙන් කෙනෙකු සමග මම ඒ ගැන කතා කළෙමි. ඔහු මට මෙසේ කීය. තමා දිවිහිමියෙන් කොරෙකු වන බව ළමයෙකු වටහා ගත් විට පළමුව ඔහු තැතිගත්තේය. එහෙත් එයින් පසු තම ඉරණම එය යැයි වටහා ගත හැකි ප්‍රකෘති ළමයින්ට වඩා සතුටට පත්වන්නේය. ඒ ළමයිනට හිස්වැස්ම ඔසවා ආචාර කිරීමට මට සිත්විය. කිසිවිටක මට අමතක නොවෙති මා බලාපොරොත්තු වන පාඩමක් ඔහු මට ඉගැන්වූහ. මේරි පික්ෂර්ඩ් නම් සිනමා නලගන ඩග්ලස් ෂෙයාර් බ්‍රෑන්ඩ්ස් නැමැති සිනමා නළුවාගෙන් දික්කසාද වීමට සූදානම් වන කාලයෙහි එක් සැඳෑවක මම ඇය සමග කතා කරමින් සිටියෙමි. ඇය තැනින් තැන යමින් අසන්තෘෂ්ටියෙහි කාලය ගත කරන්නේ යයි ලෝකයේ කල සිතූහ. එහෙත් ඇය මට හමුවුණු ඉතාමත් ශාන්ත හා ජයග්‍රාහක පුද්ගලයින්ගෙන් කෙනෙකු බව මට පෙනිනි. ඇය අසන්තෘෂ්ටියේ කාන්තිය විහිදෙව්වාය. සිනහා මුහුණක් ඇති පුද්ගලයා සෑම විටම පිළිගනු ලබන බව අවුරුදු ගණනකට පෙර තමාට දැනගන්න ලැබුණේ යයි ඇමරිකාවේ බෙහෙවින් සාර්ථකවත් රක්ෂණ නියෝජිතයන්ගෙන් කෙනෙකු වූ ෆ්‍රෑන්ක්ලින් වෙඩ්ගර් කියයි. එහෙයින් රක්ෂණ සහතික පත්‍රයක් විකිණීම පිණිස කෙනෙකු වෙත යන විට අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන යෑම ඔහුගේ සිරිත විය. රක්ෂණ සහතික පත්‍ර විකිණීම අතින් ඔහුගේ අපූර්ව දියුණුවට පහසුවෙන් කළ හැකි මේ ක්‍රියාවද බෙහෙවින් හේතු වී යැයි ඔහු විශ්වාස කළයි. ඇල්බර්ට් හබාඩ්ගේ පහත සඳහන් දිව්‍යමය උපදේශනයද සැලකිල්ලෙන් කියවනු මැනවි. එහෙත් ඔබ එය භාවිතා නොකරන්නා තුරු කියවීමෙන් පමණක් ඔබට කිසි යහපතක් සිදු නොවේ. කිසිවිටක ඔබ පිටත යන විට ඔබේ හිස සහ නිකට කෙලින් තබා පපුව ඍජු කරගෙන පෙනහැල්ල සහ මුලින්ම වාතයෙන් පුරවා ගනු. ඔබේ මිතුරන්ට සිනහවකින් සංග්‍රහ කර ඔබ කරන සෑම ආචාරයක්ම ප්‍රාණවත් ලෙස කරන්න. ඔබ වරදවා තේරුම් ගැනීම ගැන බය නොවිය යුතුය. ඔබේ සතුරන් ගැන සිතීමෙන් මොහොතක්වත් අපතේ නොවිය යුතුය. ඔබ කරන්න කැමති දේ ඔබ සිතේ තදින් ධාරණය කර ගැනීමට උත්සාහ කළ යුතුය. එවිට ඔබ අන් අතකට යොමු නොවී බලාපොරොත්තු වන පරමාර්ථය කරා කෙලින්ම ගමන් කරනු ඇත. ඔබ කරන්නට කැමති ශ්‍රේෂ්ඨ කාර්යයන් කෙරෙහි ඔබේ සිත යොමු කළ යුතුය. එවිට දවස් ගත වෙත්ම ඔබේ ආශාව මුදුන්පත් කර ගැනීමට ඕමනා ප්‍රස්තාවන් නොදැනුවත්මම ඔබට හසුවනු ඇත. කාර්යශූර අවංක හා ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වීමට කැමති නම්
එය ඔබේ සිතෙහි නිතර මවා ගත යුතුය. ඔබේ ඒ සිතුවිල්ල පැයක් පාසා ඔබ ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා බවට පරිවර්තනය කරයි. සිතුවිල්ල ශ්‍රේෂ්ඨය. නියම මානසික ක්‍රියා මාර්ගයක් ධෛර්යය, හිතවත් භාවය, ප්‍රීතිමත් භාවය පිළිබඳ ක්‍රියා මාර්ගයක් ඇති කරගත යුතුය. නියම විදියෙන් සිටීම යමක් නිර්මාණය කිරීමකි. පැරණි චීන්නු ලෝකය ගැන අවබෝධය ඇති ජාතියක් වූහ. අප සැමදෙන්නම විසින් නිතර සිහි කටයුතු කියමනක් ඔවුන් අතර වෙයි. එය මෙසේය. සිනහ මුහුණක් නැති තැනැත්තා වෙළඳ සැලක් පටන් නොගත යුතුය. එහෙයින් මිනිසුන් විසින් ඔබ ප්‍රිය කරනු ලැබීමට කැමැත්තෙහි නම් පිළිපැදිය යුතු දෙවැනි නීතිය සිනහ මුහුණක් ඇති කර ගැනීමය. අන්‍යයන්ගෙන් වැඩ ගැනීම. ඇන්ඩ්‍රූ කානෙගීගේ සාර්ථක භාවයේ රහස කුමක්ද? ඔහුට වානේ රජායයි කියන්නු ලැබීය. එහෙත් ඔහු වානේ නිෂ්පාදනය ගැන දැන සිටියේ ඉතා ටිකය. වානේ සෑදීම ගැන ඔහුට වඩා බෙහෙවින් දැනුම ඇති මිනිසුන් 100 ගණනක් ඔහු වෙනුවෙන් වැඩ කිරීමට ඔහුට සිටියහ. එහෙත් ඔහු මිනිසුන්ගෙන් වැඩ ගන්නා සැටි දැන සිටියේය. ඔහු පොහොසත් වූයේ ඒ දැනුම නිසාය. සංවිධානය ගැන දක්ෂතාවක්ද, නායකත්වය ගැන සහජ ශූරත්වයක්ද ජීවිතයේ මුල් භාගයේදීම ඔහුට දැක්වූයේය. මිනිසුන්ට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ වීමට ඉඩ දීමෙන් ලබාගත හැකි අරුම පුදුම වැදගත් ප්‍රයෝජන දසහැවිලි වියේදී ඔහු විසින්ම සොයා ගන්නා ලදී. ඒ සොයා ගැනීම මිනිසුන්ගේ සහයෝගය දිනා ගැනීම පිණිස ඔහු භාවිතා කළේය. ඔහු බාලයෙකුව සිටියේදී සාදෙනක් අල්ලා ගත්තේය. ඈ පැටවුන් ගැසීම නිසා කල් නොයවාම ඔහුට පැටවුන් රංචුවක් ඇතිවිය. එහෙත් උන්ට කෑම දීමට කිසිවක් නැති විය. ඔහු මේ ගැන සිතමින් සිටින විට ඔහු තුල කදිම අදහසක් පහළ විය. ඔහු අහල පහල ළමයින්ට කතා කොට කුඩා සාපැටවුන්ට කන්න දෙනු පිණිස පිටතට ගොස් කොළ වර්ග ගෙන එන්නේ නම් උන්ට ඔවුන්ගේ නම් තබන බව කීවේය. මේ ක්‍රමයේ ඉන්ද්‍රජාලමක් මෙන් ක්‍රියා කළේය. අවුරුදු ගණනකට පසු මේ එකම මනෝවිද්‍යාත්මක සත්‍ය ව්‍යාපාරවලදී භාවිත කිරීමෙන් ඔහු ලක්ෂ ගණනක් ධනය ඉපැයුවේය. පහත සඳහන් වන කතා පුවත එයට නිදසුනකි. පෙනින්සියුලාවේ ධූම රථ සමාගමට වානේ රේල් පීලි විකිණීමට ඇන්ඩ්‍රූ කානෙගීට උවමනා විය. එවකට පෙන්සිල්වේනියා ධූම රථ සමාගමේ ප්‍රධානියාව සිටියේ ජේ එඩ්ගාර් තොම්සන්ය. එහෙයින් ඇන්ඩ්‍රූ කානෙගී පීටර්ස්බර්ග්හි විශාල වානේ මෝලක් පවත්වාගෙන එයට එඩ්ගාර් තොම්සන් වානේ වැඩපළයි නම් කළේය. පෙන්සිල්වේනියා ධූම රථ සමාගමට වානේ රේල් පීලි ඕමනා වුණු විට ජේ එඩ්ගාර් තොම්සන් ඒවා මිලට ගත්තේ තිබුණු වෙනත් වානේ වැඩපළකින්ද? නැත. ඔබේ අදහස වැරදිය. නැවතත් සිතා බලන්න. නිදන දුම්රිය මැදිරි වෙළඳාම අත්අඩංගුවට ගැනීමට කානෙගී හා ජෝස් පුල්මර් ඔවුනොවුන් හා තරග කරන විටද වානේ රජා සාවුන්ගෙන් ඉගෙනගත් පාඩම නැවතත් සිහි කළේය. ඇන්ඩ්‍රූ කානෙගී පාලනය කර සෙන්ට්‍රල් ට්‍රාන්ස්පොර්ටේෂන් කම්පැනිය පුල්මර් සතු වෙළඳ සමාගම සමග තරග කරමින් සිටියේය. ඔවුනොවුන් කුලල් කා ගනිමින් මිල අඩු කිරීමෙන් හා වෙනත් නොයෙක් මාර්ගයන්ගෙන් සියලු ලාභ නැති කර ගනිමින් යූනියන් පැසිෆික් ධූම රථ ව්‍යාපාරයේ නිදන මැදිරි වෙළඳාම අත්අඩංගුවට ගැනීමට දෙපක්ෂයේම සටන් කළෝය. මේ අතරතුර යූනියන් පැසිෆික් ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවන පිණිස කානෙගී හා පුල්මන් යන දෙදෙනාම නිව්යෝක් නගරයට ගොස් සිටියහ. එක් සැඳෑවක සැන්ට් නිකොලස් හෝටලයේදී ඔවුන් දෙදෙන එකට මුණ ගැසුණෝය. සුබ සැන්දෑවක් වේවා. පුල්මන් මහතාණනි. අප දෙදෙනාම කරන්නේ මෝඩ වැඩක් නොවේදැයි කානෙගී තම තරගකරුවාගෙන් ප්‍රශ්න කළේය. ඔබ අදහස් කරන්නේ කුමක්දැයි පුල්මන් ඇසීය. අනතුරුව කානෙගී තම සිත තුළ තිබුණු දේ එනම් ඔවුන්ගේ ව්‍යාපාරයන් දෙක එකට සම්බන්ධ කිරීමේ අදහස ඔහුට ප්‍රකාශ කළේය. ඔවුනොවුන්ට විරුද්ධව තරග කරමින් ව්‍යාපාරය ගෙන යනු වෙනුවට එක්ව වැඩ කිරීමෙන් ඇතිවන අන්‍යෝන්‍ය වාසිය සිත් ගන්නා වචනවලින් ඔහු පුල්මන්ගේ මනසෙහි සිතුවම් කළේය. පුල්මන් මේ කතාවට මහත් ඕනෑකමකින් සවන් දීගෙන සිටියේය. එහෙත් ඔහුට ඒ ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇති නොවිය. අලුත් සමාගම ඔබ හඳුන්වන්න යන්නේ කුමන නමකින්දැයි ඔහු ඇසීය. ඇයි
පුල්මන් පැලස් කාර් කම්පැනිය නොවේදැයි කානගී එකහෙයින්ම පිළිතුරු දුන්නේය. පුල්මන්ගේ මුහුණ පැහැපත් විය. මගේ කාමරයට එනු මැනවි. අපි ඒ ගැන කතා කරමුයි ඔහු කීය. ඒ කතාව කාර්මික ඉතිහාසය නිර්මාණය කළේය. සිය මිතුරන්ගේද වෙනදාමෙහිදී සම්බන්ධ වන්නවුන්ගේද නම් මතක තබා ගැනීම හා ඒවාට ගරු කිරීම අතින් ඇන්ඩ්‍රූ කානගීගේ මේ ප්‍රතිපත්තිය ඔහුගේ නායකත්ව පිළිබඳ රහස් අතුරින් එකකි. ස්වකීය කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ නම්වලින් අමතන්ට හැකිවීම ගැන ඔහු ආඩම්බර විය. පෞද්ගලිකව තමා භාරයේ තිබීදී කිසි දිනක කම්කරු වැඩ නැවැත්වීමකින් තම වාහනේ කර්මාන්ත ශාලාවට බාධාවක් නොවූ බව ඔහු උදන් අනයි. මිනිසුන් සිය නම් ගැන කෙතරම් අභිමානවත්ද යත් කෙතරම් වියදමකින් වුවද ඒවා පවත්වා ගැනීමට ඔහු උත්සාහ කරති. තමන්ගෙන් පසු තම නම පවත්වා ගෙන යාමට පුතෙක් නැති වූ විට බොහෝ දෙනා බොහෝ සෙයින් දුක්වන්නෝය. ග්‍රන්ථ කතුවරයන් ලියන පොත් තමන්ට පිළිගන්වා ගැනීම පිණිස ඔවුන්ට මුදල් ගෙවීමට අවුරුදු 200කට පෙර ධනවත් මිනිස්සු පුරුදුව සිටියහ. මිනිසුන් පුස්තකාලවලට හා කෞතුකාගාරවලට පොත් හා අගනා ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නේ ඔවුන්ගේ නම් සඳහටම සිහිවනු පිණිසය. ආධාරකාරයන්ගේ නම් අනුස්මරණය කරවමින් සෑම දේවස්ථානයක්ම අගනා කවුළුවලින් හා ද්වාරයෙන්ද සෑම පන්සලක්ම මල්ලාසන හා ප්‍රකාර හා ගන්ටා කුළුණුවලින්ද අලංකාර වී තිබේ. වරක් දෙවරක් උසුරු වීමෙන් හා ඒ ගැන සිත යොමු කිරීමෙන් තම සිතෙහි අන්‍යයන්ගේ නම් නොමැකී සඳහන් වීමට අවශ්‍ය කාලයත් වීරියත් නොයෙදීම නිසා බොහෝ මිනිස්සු නම් අමතක කරති. තමන්ට බොහෝ වැඩ කටයුතු ඇති බව කියා ඔහු ඒ ගැන සමාවට කරුණු ඇති කර ගනිති. එහෙත් කිසිවක් ඇමරිකන් ජනාධිපතිවරයෙකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් නම් තරම් වැඩ කටයුතු ඇත්තවුන් නොවෙති. තමා සමග සම්බන්ධයට එන කාර්මිකයන්ගේ නම් පවා මතක තබා ගැනීමට ඔහු කාලය යොදවයි. ඡන්දදායකගේ නම මතක තබා ගැනීම දේශපාලන ශාස්ත්‍රීය බව දේශපාලඥයෙකු විසින් උගත යුතු පළමුවන පාඩමය. නම මතක තබා ගැනීමට ඇති ශක්තිය දේශපාලනයෙහිද මෙන්ම වේල්දාමෙහිදීද සමාජ සම්බන්ධකම්වලදීද එකසේ වැදගත්ය. මහා නැපෝලියන්ගේ බෑනා වූ තුන්වන නැපෝලියන් ප්‍රංශ අධිරාජයා තමා සියලු රාජකීය යුතුකම් අතර තමාට හමුවන සෑම පුද්ගලයෙකුගේම නම මතක තබාගත හැකිවීම ගැන උදම් ඇනුවේය. මේ හැම එකක්ම සඳහා කාලය යෙදවීමට ඕමනාය. එහෙත් හොඳ සිරිත් ඇතිවන්නේ සුළු ආත්ම පරිත්‍යාගයන් ගෙන් එමර්සන් කීය. එහෙයින් ඔබ මිනිසුන්ට ප්‍රියවීමට ඕමනා නම් පිළිපැදිය යුතු තුන්වන නීතිය මිනිසෙකුට භාෂාවක ඇති ඉතාමත් මිහිරි හා ඉතාමත් වැදගත් ශබ්දය ඔහුගේ නම බව මතක තබා ගැනීමය. 7 වෙනි පරිච්ඡේදය. අන්‍යයන් සතුටු කිරීම. නිව්යෝර්ක් නුවර ග්‍රන්ථ ප්‍රකාශකයෙකු විසින් පිළියෙල කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී මට සුප්‍රසිද්ධ උද්භිද විද්‍යාඥයෙකු මුණ ගැසිණි. ඊට පෙර මා උද්භිද විද්‍යාඥයෙකු සමග සාකච්ඡා කර නැති බැවින් මට ඔහු බෙහෙවින් ප්‍රියජනක විය. එවකට ප්‍රසිද්ධව සිටි උද්භිද විද්‍යාඥයින් ගැනත් නොයෙක් විදිහේ වෘක්ෂලතාවන් පිළිබඳ විස්මයජනක තොරතුරුත් ඔහු මා සමග කතා කළේය. මට කුඩා ගෙවක් තත්ද තිබේ. එහි ඇතැම් ප්‍රශ්න විසඳන සැටිද ඔහු මට කියා දුන්නේ. අප රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී සිටින බව මම ඔබට කීවෙමි. එහි තවත් අමුත්තන් සිටියද මම ඔවුන් සමග කතා නොකොට පැය ගණනාවක්ම මේ උද්භිද විද්‍යාඥයා සමග කතා කළෙමි. මැදියම් රැය පැමිණි බැවින් මම සියල්ලන්ටම ආයුබෝවන් කියා පිටත්ව ගියෙමි. මා පිටත්ව ගිය පසු උද්භිද විද්‍යාඥයා අපේ සංග්‍රාහකයාට මා ගැන අධික වර්ණනයක් කර තිබේ. මා ඔහු ගැන කළ වර්ණනය අවසන් වනුයේ මා ඊතා වැදගත් පිළිසඳර කතා කරන්නෙකු වශයෙනි. මා ඊතා හොඳ පිළිසඳර කතා කරන්නෙකි ඔහු කී නමුදු මම ඔහු සමග එතරම් කතා නොකළෙමි. මා උද්භිද විද්‍යාව ගැන වැඩිපුර නොදන්නා බැවින් අප කතා කළ කාරණය වෙනස් නොකර මට ඔහු සමග එතරම් හරියට කතා කරනු නොහැකි විය. එහෙත් මම ඔහු කියන දේ උවමනාවෙන් අසා සිටියෙමි.
මා එය අසා සිටියේ ඒ ගැන මා නියම වශයෙන්ම සැලකිලිමත් වූ බැවිනි. ඔහුටද එය අවබෝධ විය. එය ඔහුගේ සතුටට හේතු විය. ඒ විදිහට සවන් දීගෙන සිටීම අපට කිසිවෙකුට කළ හැකි උසස්ම සංග්‍රාහකයන්ගෙන් එකකි. හුදෙක් මා කලේ ඔහු කියන දේ අසා සිටීමෙන් කතා කිරීමට ඔහු ධෛර්යවත් කිරීම පමණකි. එසේ කිරීමෙන් මා හොඳ පිළිසඳර කතා කරන්නෙකි යන හැඟීම ඔහු තුළ ඇති කරනු හැකි විය. සාර්ථක වෙළඳ සාකච්ඡාවක රහස නැතිනම් গুপ্ত හේතුව කුමක්ද? චාල්ස් W. එලියට්ගේ මතය හැටියට සාර්ථක වෙළඳ සාකච්ඡාවක් ගැන গুপ্ত හේතුවක් නැත. ඔබ සමග කතා කරන පුද්ගලයාට විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය. වෙන කිසිවක් ඒ තරම් ඔහුගේ සිත් නොගන්නේය. විශාල වියදමක් දරා කඩ කුලියට ගන්නා වෙළෙන්දෝ ලාභෙට වෙළඳ බඩු මිලයටගෙන සිත් ගන්නා ලෙස ඒවා තැන්පත් කර වෙළඳසැල් පටන්ගෙන බඩු මිලයට ගන්නවුන් අද්දා ගැනීම පිණිස විශාල මුදල් වියදම් කර ප්‍රචාරයද කරති. අනතුරුව බඩු මිලයට ගන්නවුන්ගේ කතාවට සවන් දීමට තරම් දැනුමක් නැති සේවකයෝ එහි සේවයට පත් කරගනු ලැබෙති. වෙළඳසැලට පැමිණීමට ගැනුම්කාරයින්ට බාධා කරන ඔවුන් කියන දෙයට විරුද්ධව කතා කර ඔවුන් ප්‍රකෝප කරවා අන්තිමේදී වෙළඳසැලෙන් පළවා හරිති. නිව්යෝක් නගරයේ විශාල වෙළඳසැලකින් කෙනෙක් කබායක් මිලට ගත්තේය. මේ කබාය ඔහුගේ සිත් නොගත්තේය. එහි වර්ණය කැළතීමෙන් ඔහුගේ කමිසයද නරක් විය. ඔහු කබායත් රැගෙන ආපසු වෙළඳසැලට ගොස් තමාට එය විකුණු සේවකයා හමු වී ඔහුට කතාන්දරය කියන්නට පටන් ගත්තේය. එහෙත් ඔහුට එය කළ නොහැකි විය. සේවකයා ඔහුගේ කතාවට බාධා කළේය. ඔය විදිහේ කබා දහස් ගණනක් අප විකුණා තිබෙනවා යයි සේවකයා ගුගුලේය. නමුත් මේ වනතෙක් අපට කරන ලද පළමුවැනි පැමිණිල්ල මෙයයි. ඔහුගේ වචනවලින් කියවුණේ මෙය වුවද ඒ වචන උච්චාරණය කළ හඬ ඊටත් වඩා නරක් විය. මේ කතාබහ අස්සේ දෙවන සේවකයෙක්ද එතනට පැමිණියේය. සෑම තදපාට කබායකම සායම් පළමුව ටිකක් කැළතෙන්නේය. යැයි ඔහු කීය. ඒ ගැන කරන්න දෙයක් නෑ. ඔය ගානකට විකුණන කබාවල හැටි ඔහොම තමා. කබායට මිලයට ගත් තැනැත්තා විස්තර කරන හැටියට අනතුරුව සිදුවුණු කතාව මෙසේය. මේ මොහොතේම මා තරමක් කෝපාන්වේෂ විය. පළමු සේවකයා මගේ අවංකභාවය ගැන ප්‍රශ්න කළේය. දෙවැන්නා මා මිල අඩු බාලබඩුවක් ගත් බව පෙන්වූයේය. මා කෝපයෙන් ඇවිස්සුනිමි. ඔවුන්ගේ කබාය ගෙන ඕන දානයක් කරගන්නා ලෙස ඔවුන්ට කියන්නට මා සූදානම් වෙත්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හදිසියේම එතෙන්ට පැමිණියේය. ඔහු ඔහුගේ කාර්යය දැන සිටියේය. ඔහු මගේ ස්වභාවය සහමුලින්ම වෙනස් කළේය. කෝපවුණු මිනිසෙකු තෘප්තිමත් ගැනුම්කාරයෙකු බවට ඔහු පෙරළුවේය. ඔහු එය කළේ කෙසේද? කරුණු තුනකිනි. පළමුව ඔහු වචනයකුදු නොතෙපලා මගේ කතාවට පටන්ගත් තැන් සිට අවසාන වන තෙක්ම සවන් දීගෙන සිටියේය. දෙවනුව මා කතා කර අවසන් වුණු පසු සේවකයන් නැවතත් ඔවුන්ගේ අදහස් කියන්නට පටන්ගත් විට ඔහු ඔවුන් සමග මගේ පැත්තගෙන තර්ක කළේය. තෙවනුව කරදරයට හේතුව තමා නොදන්නා බව ඔහු පිළිගෙන කබාය ගැන ඔබ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමන දෙයක්ද? ඔබ කියන දෙයක් මම කරන්නෙමි මට ඉතා පැහැදිලිව කීවේය. මිනිත්තු කීපයකට පෙර ඔවුන්ගේ කබාය ඔවුන්ටම තබා ගැනීමට කීමට මම ලෑස්තිව සිටියෙමි. එහෙත් දැන් මම මෙසේ පිළිතුරු දුනිමි. මට ඕමනා ඔබේ අවවාදය පමණයි. කබායේ සායම කැළතෙන්නේ ටිකකටද? ඒ ගැන කිසිවක් කළ හැකිද? යනු මට දැනගන්නට ඕමනාය. තව සතියක් මේ කබාය පාවිච්චි කළ යුතුයයි ඔහු යෝජනා කළේය. එවිටද එය සතුටුදායක නොවුවහොත් ආපසු ගෙනන ලෙස කී ඔහු ඒ වෙනුවට හොඳ කබායක් දෙන බවට පොරොන්දු විය. ඔබට මේ අපහසුව ඇති කිරීම ගැන අපි බෙහෙවින්ම කණගාටු වන්නෙමි යයිද ඔහු කීය. මම තෘප්තියට පත්ව වෙළඳ සැලෙන් පිටවීමි. සතිය අවසානයේදී කබායේ වරදක් නොතිබුණේය. ඒ වෙළඳ සැල ගැන මගේ විශ්වාසය සහ මුලින්ම තහවුරු විය. පසු කලෙක මැහුම් කර්මාන්තයට වූල් සපයන ලෝකයේ විශාලතම වූල් බෙදාහරින සමාගමක් වුණු ඩේට්මර් වූලර් කම්පැනිය ආරම්භ කළ ජූලියන් ඇෂ් ඩේමර්ගේ කාර්යාලයට කෝපාන්විෂ්ඨ වුණු ගණිතනු කාර්යයක් එක් උදෑසනක කඩා වැදුණේය.
ඩෙට්මර් විසින්ම කරන ලද විස්තරයේ හැටියට ඔහු පිළිබඳ කතාව මෙසේය. මේ පුද්ගලයා අපට ඩොලර් 15ක ණයක් එන්ට තිබුණේය. ඔහු එය නැතැයි කීවේය. එහෙත් ඔහුට එය වැරදීමක් බව අපි දැන සිටියෙමි. එහෙයින් අපේ ණය දෙපාර්තමේන්තුව විසින් ගෙවිය යුතුයයි ඔහුට කියා සිටියේය. අපෙන් ලියුම් ගණනක් ලැබීමෙන් පසු ඔහු චිකාගෝ නගරයට පැමිණ තමා ඒ බිල නොගෙවනු පමණක් නොව තවත් $1 කාසයක්වත් බඩු ඩෙට්මවුල කම්පැනියෙන් නොගන්නා බව දැන්වීම පිණිස මගේ කාර්යාලයට දුව ආවේය. ඔහුට කියන්නට තිබෙන සෑම දෙයක්ම මම ඉවසිල්ලෙන් අසා සිටියෙමි. ඔහුගේ කතාවට බාධා කිරීමට මා පෙළඹුණු නමුත් එය නරක ප්‍රතිපත්තියක් විය හැකි බව මම වටහා ගතිමි. එහෙයින් මම ඔහුටම කතාව කරන්නට ඉඩ හැර බලා සිටියෙමි. ඔහුගේ කෝපය අවසාන වන තෙක් පිට කර කතාව නැවැත්වුණු පසු මම ඔහුට සංසුන් ලෙස මෙසේ කීවෙමි. මට මේ ගැන කියා දීමට ඔබ චිකාගෝ නුවරට පැමිණීම ගැන මම ඔබට බෙහෙවින් ස්තුති වෙමි. ඔබ මට විශාල යහපතක් කළා. අපේ ණය අයකරන දෙපාර්තමේන්තුව ඔබට හිරිහැරයක් කර තිබේ නම් එය අනිත් ගනුදෙනුකරුවන්ටත් එසේ කරනු හැකිය. එය අපට එතරම් යහපත් නොවේ. ඔබ මෙය මට දැන්වීමට තිබුණු ආශාව වැඩි තරම් ආශාවක් මට එය ඇසීමට තිබුණු බව විශ්වාස කරනු මැනවි. මෙබද්දක් මගෙන් කියවෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවන්නට ඇත. ඔහු චිකාගෝ නුවරට ආවේ මට දෝෂාරෝපණය කිරීමටය. එහෙත් මම ඔහු සමග බහින් බස් වනු වෙනුවට ඔහුට ස්තුති කළෙමි. අපේ ලිපිකරුවන්ට ගනුදෙනු දහස් ගණනක් ගැන සොයා බැලීමට තිබෙන බැවින් ඇතැම් විට ඔවුන්ට වරදින්ට ඇතැයිද එහෙත් ඔහු එක් ගනුදෙනුවක් ගැන පමණක් සොයා බැලීමට ඇති පරීක්ෂාකාරී පුද්ගලයෙක් බැවින් ඔහුගේ කීම හරිවිය හැකි යයිද මම කීවෙමි. ඩොලර් 15ක ණය ගණන අපේ පොත්වලින් ඉවත් කර එය අමතක කර දමන බවට මම සහතික. ඔහු අදහස් කළ සැටි කෙසේදැයි නියම වශයෙන්ම මා වටහාගත් බව මා ඔහුගේ තත්ත්වයේ සිටියා නම් මා හැසිරෙන්නේත් එලෙසින්ම බවත් මම ඔහුට කීවෙමි. ඔහු තවත් අපෙන් බඩු මිලයට නොගන්නා බව කී නිසා වූල් විකුණන වෙන වෙළඳසැල් කිහිපයක්ද මම ඔහුට යෝජනා කළෙමි. පෙර ඔහු චිකාගෝ නුවරට පැමිණි විට අප දෙදෙනා එකට ආහාර ගැනීම සිරිත විය. එහෙයින් එදාද මා සමග ආහාර ගැනීමට පැමිණෙන මෙන් මම ඔහුට ආරාධනය කළෙමි. ඔහු එය ඇඟමැලි කරමින් පිළිගත්තේය. එහෙත් ආහාර ගැනීමෙන් පසු අප යළිත් කාර්යාලයට පැමිණි විට පෙර ඔහු අපට කිසිවිටක නොදුන් තරම් බඩු ඕඩරයක් දුන්නේය. සංසුන් සිතින් පෙරලා සිය නිවෙසට ගිය ඔහු අප සමග පෙර තිබුණු හොඳ හිත එලෙසින්ම පවත්වා ගෙන යනු කැමැතිව අපෙන් බඩුගත් බිල් නැවතත් පෙරලා බැලුවේය. එසේ බලන විට වැරදීමකින් එක් බිලකට මුදල් ගෙවා නැති බව ඔහුට දැනගන්නට ලැබිනි. එහි මුදල වූ ඩොලර් 15 අපෙන් සමාව අයදෙමින් ඔහු අපට එව්වේය. පසුව ඔහුගේ භාර්යාවට පුතෙකු ලැබුණු විට ඩෙට්මර් යන්න මැදිට ඇති නමක් ඔහු පුතාට තැබුවේය. 22 වර්ෂයකට පසු ඔහුගේ මරණය සිදුවන තෙක්ම අපගේ ව්‍යාපාරයේ හොඳ ගනුදෙනුකාරයෙක් හා මිත්‍රයෙක් හැටියට විසුවේය. අවුරුදු ගණනකට පෙර ඕලන්දයෙන් ඇමරිකාවට පැමිණි දුප්පත් ළමයෙක් පාසලෙන් පසු සතියකට $50කට වැටුපකට බේකරියක කවුළු සෝදමින් සිටියේය. ඔහුගේ පවුල කෙතරම් දිළිඳු වීද යත් පාර අයිනේ වැටුණු ගල් අඟුරු කෑලි අහුලා ගැනීමට ඔහු කූඩයක් ඇතිව පාර දිගේ යාමට පුරුදුව සිටියේය. එඩ්වර්ඩ් බොක් නැමැති මේ ළමයා ඔහුගේ ජීවිතය තුළ 6 අවුරුද්දකට වැඩි පාසල් අධ්‍යාපනයක් නොලැබුවේය. එහෙයින් ඔහු ඇමරිකන් පත්‍ර කලා ඉතිහාසයේ බෙහෙවින් සාර්ථකවත් සඟරා කතුවරුන්ගෙන් කෙනෙක් බවට පත්වීය. ඔහු මෙය කළේ කෙසේද? වයස අවුරුදු 13 දී පාසලෙන් නැස් වූ ඔහු සතියකට ඩොලර් 6කුත් $7.25කට වෙස්ටර්න් යූනියන් කාර්යාලයේ පියුන් කෙනෙක් විය. එහෙත් ඔහු ඉගෙනීමේ අදහස මොහොතකටවත් අත් නොහලේය. ඔහු ස්වෝත්සාහයෙන් ඉගෙනීමට පටන් ගත්තේය. ඔහු දවල් ආහාරයට යන වියදම හා කාර් කුලිය ඉතිරි කරගෙන ඒ මුදලින් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවන චරිත ඇතුළත්
එන්සයික්ලෝපීඩියා නම් කෝෂ ග්‍රන්ථය මිලයට ගත්තේය. ඔහු සුප්‍රසිද්ධ මිනිසුන්ගේ ජීවන චරිත කියවා ඔවුන්ගේ ළමාවිය පිළිබඳ තවත් තොරතුරු දනවන ලෙස ඉල්ලා ඔවුන්ට ලියුම් ලීවේය. ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක් විය. ඔහු ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන් ගැනම කතා කිරීමට ධෛර්යවත් කළේය. එහෙයින් හොඳ පිළිසඳර කතා කරන්නෙකු වීමට කැමති නම් අනුන් කියන දේට සවන් දෙන්නෙකු විය යුතුය. ඔහු එමර්සන්ට ලියුම් ලියා තමා ගැනම කතා කිරීමට එමර්සන් මෙහෙය වූයේය. වැඩිකල් නොගොසින් මේ පියුම්කාර ළමයා ජාතියේ බෙහෙවින් සුප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙකු සමග ලියුම් හුවමාරු කරන්නට විය. එපමණක් නොව නිවාඩු ලැබුණු කෙනෙහිම ඔහු ඔවුන් හමුවීමටද ගියේය. ඔහු ඔවුන්ගේ නිවාසවලට පිළිගනු ලබන අමුත්තෙක් විය. මේ අත්දැකීම නිසා ඔහු තුළ වැදගත් විශ්වාසයක් ඇතිවිය. මේ සුප්‍රසිද්ධ පුද්ගලයෝ ඔවුන්ගේ ජීවිතයේ විප්ලවයක් ඇති කළ දෘෂ්ටියක් හා ආශාවක් ඇති කළහ. තමන්ට වාසිවන හැඟීමක් අනුන් තුර ඇති කරවා ගැනීමට බොහෝ දෙනා අපොහොසත් වන්නේ ඔවුන් කෙනෙකු කියන දේ සැලකිල්ලෙන් අසාගෙන නොසිටීම නිසා යයි බොහෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අතින් ලෝකයේ නායකයෙකු ලෙස සැලකිය හැකි අයිසෙක් ඇෂ්මාසන් කීය. තමන් හොඳින් කතා කරන්නට වඩා හොඳින් ඇහුම්කන් දෙන්නට කැමති බව ලොකු මිනිසුන් විසින් මට කියා තිබේ. එහෙත් ඇහුම්කන් දීමේ ශක්තිය වෙනත් විශේෂ ගතිගුණ වලට වඩා දුර්ලභ බව පෙනේ. හොඳින් ඇහුම්කන් දෙන්නෙකුට ආශා කරන්නේ ලොකු මිනිසුන් පමණක් නොවේ. සාමාන්‍ය මහජනයාද ආශා කරති. සිවිල් යුද්ධය පිළිබඳ අදුරු කාලයේදී තමා හමුවනු පිණිස වොෂින්ටන් නගරයට පැමිණෙන ලෙස ඒබ්‍රහම් ලින්කන් තම පැරණි මිතුරෙකුට ලීවේය. ඔහු සමග සාකච්ඡා කරගත යුතු ප්‍රශ්න කීපයක් තිබෙන බව ලින්කන් ඔහුට කීය. ලින්කන් මේ පැරණි මිතුරා දවල මන්දිරයට කැඳවාගෙන වහලුන් නිදහස් කරමින් නිවේදනයක් කියවීමේ යෝජනාව ගැන ඔහු සමග පැය ගණනාවක් කතා කළේය. එබඳු ක්‍රියාවක් ගැන පක්ෂව හා විපක්ෂව ඇති සියලු තර්කයන් ගැන ලින්කන් කතා කළේය. ඉක්බිති ඇතැමුන් ඔහු වහලුන් නිදහස් නොකිරීම ගැන ඔහුට දොස් පවරමින් ද අන්‍යයන් ඔහු වහලුන් නිදහස් කරන්නට යෑමේ භීතියෙන් ඔහුට දොස් පවරමින්ද එවා තිබුණු ලියුම් හා පුවත්පත්වල පළවුණු ලිපිද කියවූයේය. පැය ගණනක් මෙසේ තමාම කතා කිරීමෙන් පසු ලින්කන් තම පැරණි මිතුරාට ආචාර කර ඔහුගේ අදහස්වත් නොවිමසා ඔහු පිටත් කර හැරියේය. කතාව සම්පූර්ණයෙන්ම ලින්කන් කළේය. එයින් ඔහුගේ සිත සැහැල්ලු වූ බව පෙනිනි. කතාවෙන් පසු ඔහුට ස්පාසුවක් ඇති බව පෙනුනේය. යැයි පැරණි මිතුරා කීය. ලින්කන්ට උපදෙස් නොමනා විය. ඔහුට වුවමනා කර තිබුණේ ඔහුගේ හිතේ බර සැහැල්ලු කරගත හැකි මිත්‍ර හෘදයාංගම ඇහුම්කන් දෙන්නෙකි. කරදරයට පත්ව සිටින විට අප සියලු දෙනාටම වුවමනා කරන්නේ එයයි. ප්‍රකෝප වුණු ගනුදෙනු කාර්යයාට හා සතුරු නොවූ සේවකයාටද හිත බිඳුණු භාර්යාවටද යන මේ සියල්ලන්ටම නිතර වුවමනා කරන්නේ එයයි. තමා ගැනම කතා කරන මිනිසා සිතන්නේ තමා ගැනම පමණි. තමා ගැනම සිතන පුද්ගලයා නූගතෙකි. ඔහු කෙතරම් ඉගෙනගෙන සිටියද ඔහු තුළ උගත්කමක් නැතැයි කොලොම්බියා විශ්වවිද්‍යාලාධිපති ආචාර්ය නිකොලස් මරේ බටර් කීය. එහෙයින් හොඳ පිළිසඳර කතා කරන්නෙකු වීමට කැමති නම් අනුන් කියන දේට සවන් දෙන්නෙකු විය යුතුය. ඔබ ගැන සැලකිල්ල ඇතිවීමට නම් ඔබ අනුන් ගැන සැලකිලිමත් විය යුතුය. පිළිතුරු දීම අන්‍යයන්ට ප්‍රීතියක් වන ප්‍රශ්න ඔවුන්ගෙන් නැසිය යුතුය. ඔහු ගැනම හා ඔහුගේ ජයග්‍රහණයන් ගැන කතා කිරීමට ඔහු ධෛර්යවත් කළ යුතුය. ඔබ සමග කතා කරන තැනැත්තා ඔබ ගැන හා ඔබගේ ප්‍රශ්න ගැන දක්වන සැලකිල්ලට වඩා සිය ගුණයකින් ඔහු ගැනද ඔහුගේ වුවමනාවන් ගැන හා ඔහුගේ ප්‍රශ්න ගැනද සැලකිලිමත් වන බව මතක තබා ගත යුතුය. මිනිසුන් ලක්ෂ ගණනක් මැරී යන සාගතයකට වඩා ඔහුට ඔහුගේ දත් කුම ලොකුය. මීළඟට ඔබ කෙනෙකු සමග සාකච්ඡා කරන විට මෙය සිහි තබා ගත යුතුය. එහෙයින් ඔබ මිනිසුන් විසින් ප්‍රිය කරනු ලැබීමට උවමනා නම් පිළිපැදිය යුතු 4 වන නීතිය අනුන් කියන දේ හොඳින් අසා සිටින්නෙකු වීමය. අන්‍යයන් ඔවුන් ගැනම කතා කිරීමට ධෛර්යවත් කිරීමය.
8 වෙනි පරිච්ඡේදය. ඊටාම පැරණි ප්‍රඥප්තිය. මිනිසුන් කරන කියන කටයුතු පිළිබඳව සෑම අන්දමකින්ම වැදගත් එක් නීතියක් වෙයි. අප ඒ නීතිය පිළිපැදියතොත් අප කිසි දිනක කරදරයට පත් නොවේ. අප ඇත්ත වශයෙන්ම ඒ නීතිය පිළිපදිතොත් එයින් අපට ගණනක් නැති මිතුරෝද නිරන්තරය සතුටද ඇති වෙයි. එහෙත් අප ඒ නීතිය කඩ කළ මොහොතේම නිමක් නැති කරදරවලට අප පත්වනු ඇත. ඒ නීතිය මෙසේය. හැම විටම අනික් පුද්ගලයා තුළ ඔහුගේ ලොකුකම පිළිබඳ හැඟීමක් ඇති කරනු යනුයි. මා විසින් මුලින් සඳහන් කරන ලද පරිදි මනුෂ්‍ය වර්ගයාගේ බලවත්ම වේගය වූ කලි සැලකිය යුතු කෙනෙකු වීමේ ඇති ආශාව වේ. යයි මහාචාර්ය ජෝන් ඩීව් කියයි. මනුෂ්‍ය ස්වභාවයේ මූලධර්මය වූ කලි ප්‍රිය කරනු ලැබීමට ඇති බලවත් තෘෂ්ණාව වේ. යයි විලියම් ජේම්ස් කියයි. මා විසින් කලින් පෙන්වා දුන් පරිදි මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරනු ලබන්නේ මේ වේගය විසිනි. සભ્યත්වයේ ඇති වූයේද මේ වේගය නිසාමය. මානව සම්බන්ධතා පිළිබඳ නීතිගත දාර්ශනිකයෝ අවුරුදු දහස් ගණන් කල් චින්තනය කළහ. ඔවුන්ගේ චින්තනයන්ගෙන් එක් වැදගත් ප්‍රඥප්තියක් පැන නැගී තිබේ. එය අලුත් එකක් නොවේ. එය ඉතිහාසය මෙන්ම පැරණිය. ශරාතෘෂ්ටා අවුරුදු 3000කට පෙර පර්සියාවේ ගිනිපිදුවන්ට ඉගැන්වූයේය. ශතවර්ෂ 24කට පෙර කොන්ෆියුසස් එය චීනයේදී දේශනය කළේය. ක්‍රිස්තුපූර්ව 604 වන වර්ෂයේදී චීනයේ පහළ වූ ටාවෝ වාදයේ ආදී කර්තෘවරයා හා චීනයේ පැරණිම දාර්ශනිකයෙකු වන ලා ඕට්සේ ඔහුගේ අනුගාමිකයින්ට හා නිම්නයේදී එය ඉගැන්වීය. ක්‍රිස්තු වර්ෂයකට අවුරුදු 500කට පෙර පාරිශුද්ධ ගංගා නදී තීරයේදී ගෞතම බුදුන් වහන්සේ එය දේශනා කළහ. ඊටත් වඩා අවුරුදු දහස් ගානකට පෙර හින්දු ආගමේ ශුද්ධ ග්‍රන්ථ එය ඉගැන්වූයේය. ශතවර්ෂ 19කට පෙර යූදයාහි ගිරිහෙල් අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එය ඉගැන්වූහ. මේ සියලුම ඉගැන්වීම් පිටු කරගත් විට සෑදෙන ලොව ඇති ඊටාම වැදගත් ඒ ප්‍රඥප්තිය මෙසේය. අන්‍යයන් අප කෙරෙහි පැවතිය යුතු යැයි අප සලකන අන්දමට අප ඔවුන් කෙරෙහි පැවතිය යුතුය. ඔබ අඳුනන්නවුන් විසින් ඔබ පිළිගනු ලැබීමට ඔබට උවමනාය. ඔබේ සැබෑයගේ ඔවුන් විසින් වටහා ගනු ලැබීමට ඔබට උවමනාය. ඔබ දන්නා අඳුනන අය අතර ඔබ සැලකිය යුත්තේ යන හැඟීම ඇති කර ගැනීමට ඔබට උවමනාය. නිතර අසන්නට ලැබෙන ව්‍යාජ චාටු බස්වලට සිද්ධීමට ඔබට නුවමනාය. එහෙත් මිනිසුන් විසින් ඔබ හෘදයාංගමව ප්‍රිය කරනු ලැබීමට ඔබ ගිජු ලෙස ආශා කරන්නෙහිය. ස්කුවැබ් කියන පරිදි ඔබේ මිත්‍රයන් හා ආශ්‍රය කරන්නවුන් ඔවුන් කැමති දෙය අවංකව පිළිගන්නවුන් වීමටත් වර්ණනයෙහි මසුරු නොවුන්නවුන් වීමටත් ඔබට උවමනාය. ඔබට පමණක් නොව අප හැම දෙනාටමද එය උවමනාය. එහෙයින් යටකී ස්වර්ණමය ප්‍රතිපත්තිය අනුව අන්‍යයන් අප කෙරෙහි පැවතමනායයි අප සලකන අන්දමට අපි ඔවුන් කෙරෙහි පවතිමු. මෙය කරන්නේ කෙසේද? කුමන අවස්ථාවකද? කොතැනකදීද? පිළිතුර සෑම විටදීම හැම තැනකදීම යනුයි. නිදසුනක් වශයෙන් අප ආහාර ගැනීම පිණිස හෝටලයකට ගොස් මාළු ගෙනෙන්නට කී විට සේවකයා මස් ගෙනාවේ යයි සිතමු. ඔබට කරදර කරන්නට වීම ගැන බොහොම කනගාටුයි. මා මස් වලට වඩා මාළු වලට කැමතියි. කරුණාකර මාළු ගේන්න. යැයි ඔබ ඔහුට කීවහොත් කිසි කරදරයක් නැහැ යනුවෙන් පිළිතුරු දී ඔහු එය සතුටින් ඉටු කරනු ඇත. ඔබ ඔහුට ගරුසරුකම් දැක්වූ බැවින් ඔහු එසේ කරනුයේ. ඔබට කරදරයක් කරන්නට වීම ගැන බොහොම කනගාටුයි. කරුණාකර මෙය කර දුන මැනවි. ඔබට කරදරයක් නොවේ නම් බොහොම ස්තුතියි. ආදී ආචාරශීලී කුඩා වැකි මිනිසුන්ගේ දිනපතා ජීවිතයේද ඉතා ප්‍රයෝජනවත් වේ. අන්‍යයන් තුළ ඔබ ගැන හොඳ හිත ඇතිවන්නේ මෙබඳු වැකිවලිනි. අපි තවත් නිදර්ශනයක් ගෙන බලමු. ඔබ කිසි දිනක ද ක්‍රිස්ටියන්, ද ඩීම්ස්ටර්, ද මෑන්ක්ස්මෑන් ආදී හෝල්කේන්ගේ නවකතා කියවා තිබේද?
ලක්ෂ ගණන් ජනයා ඔහුගේ නවකතා කියවති. ඔහු කම්මල්කාරයෙකුගේ පුත්‍රයෙකි. ඔහුගේ ජීවිතය තුළ ඔහු කිසිවිටක 8 වර්ෂයකට වඩා පාසල් ඉගෙනීම නොලැබුවේය. එහෙත් මිය යන විට ඔහු ලෝකයේ සිටි ප්‍රධාන සාහිත්‍යාකාරයන්ගෙන් කෙනෙක් විය. හෝල්කේන් කාව්‍යය ප්‍රිය කළේය. එහෙයින් ඔහු ඩාන්ටේ, ග්‍රේබ්‍රියල්, රොසෙටිගේ කාව්‍යයන් සියල්ලම කියවූයේය. වෙනකක් තබා ඔහු රොසෙටිගේ කලාත්මක දක්ෂකම් වර්ණනා කළමින් කතාවක්ද ලියා එයින් පිටපතක් රොසෙටිටද යැවීය. රොසෙටි ප්‍රීතියෙන් ප්‍රමුදිත විය. මගේ ශක්තිය ගැන මෙතරම් උසස් අදහසක් ඇති කවර තරුණයෙකු වුවද ශූරයෙකු විය යුතුයයි ඔහු තමාටම කියා ගන්නට ඇත. රොසෙටි මේ කම්මල්කාරයාගේ පුත්‍රයාට ලන්ඩනය නගරයට පැමිණ තම ලේකම් හැටියට ක්‍රියා කරන ලෙස ආරාධනය කළේය. මේ අලුත් අනතුර නිසා ඔහුට එකල සිටි සාහිත්‍යදරයන් හමුවීමේ ප්‍රස්තාව ලැබුණේය. හෝල්කන්ගේ ජීවිතයේ පරිවර්තනය අවස්ථාව එය විය. ඔවුන්ගේ උපදෙස් වලින් ප්‍රයෝජන ලබමින් ඔවුන්ගේ ධෛර්යයෙන් ආభాෂය ලබමින්ද ඔහු තම නම සාහිත්‍යාම්බරයෙහි උජ්වලිත කළ විශිෂ්ට ජීවිතයක් හැඩවාස්වා ගත්තේය. ග්‍රීබා කාසල් නැමැති ඔහුගේ නිවස ලෝකයේ සිව් දිගින් පැමිණෙන දේශ සංචාරකයින්ගේ ගෞරවය ලබන තැනක් විය. ඔහු ඩොලර් 25000ක බූදලයක් ඉදිරි කර තබා මිය ගියේය. එහෙත් සුප්‍රසිද්ධ මිනිසෙකු ගැන තමාගේ ප්‍රසාදය පළ කරමින් ඔහු අර ලියුම නොලියන්ට ඔහු දුප්පත්ව අප්‍රසිද්ධියේ මිය යා හැකිව තිබුණේය. හිතවත් ලෙසද හෘදයාංගම ලෙසද කෙනෙකු උසස් කොට සැලකීමේ විශාල බලය මෙබඳුය. රොසෙටි තමා උසස් කෙනෙකී සිතුවේය. එය ආශ්චර්යයක් නොවේ. හැම දෙනාම පාහේ තුමු උසස් යැයි ඊටාම උසස් යැයි සලකති. හැම ජාතියක්ම දේශේය. ඔබ ජපනුන්ට වඩා ශ්‍රේෂ්ඨයයි සිතන්නේහිද? සත්‍ය නම් තුමෝ ඔබට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨයයි ජපනුන් සැලකීමය. සුදු මිනිසෙකු ජපන් කාන්තාවක සමග නටනු පැරණි අදහස් ඇති ජපනකු දුටුවොත් ඔහු බෙහෙවින් ප්‍රකෝප වෙයි. ඉන්දියාවේ හින්දුන්ට වඩා ඔබ ජේෂ්ඨයයි සිතන්නේහිද? එසේ සිතීම ඔබේ අයිතිවාසිකමකි. එහෙත් හින්දුහු තුමෝ ඔබට වඩා කෙතරම් ශ්‍රේෂ්ඨයයි සලකන්නෝද යත් ඔහු ඔබේ හස්ත ස්පර්ශය ලැබූ ආහාරයක් අනුභව කිරීම හෝ ඔබේ දෙතොල ගෑවුණු භාජනයක පානය කිරීම හෝ පිළිකුල් කර එක් ජාතියක් අනෙක් ජාතියකට වඩා ශ්‍රේෂ්ඨයයි අදහස් කරති. එයින් උග්‍ර ජාතිකාභිමානයත් ඒ නිසා ලෝකයේ යුද්ධත් ඇතිවන්නේය. ඔබට හමුවන හැම මිනිසෙක්ම පාහේ තුමු ඔබට වඩා කිසියම් මාර්ගයකින් ශ්‍රේෂ්ඨයයි සිතති. ඔහුගේ හිතවත්කම දිනා ගැනීමට ඇති ඒකාන්ත මාර්ගය නම් ඔහුගේ පුංචි ලෝකයේ ඔබ ඔහුගේ වැදගත්කම හිතවත් ලෙස අවබෝධ කරගත් බව කිසියම් සූක්ෂම මාර්ගයකින් ඔහුට වටහා ගන්නට සැලැස්වීමයි. එමාසන් නැමැති ග්‍රන්ථකාරයාගේ මේ වචන සිහියේ තබා ගැනීම සුදුසුය. මට හමුවන සෑම මිනිසෙකුගෙන්ම මට කිසිවක් උගත හැකිය. එහෙයින් මට හමුවන සෑම මිනිහාම කිසිවකින් මට වඩා උසස් ලෙස සැලකිය හැකිය. තමන් විසින් කිසි සැලකිය යුතු දෙයක් කරන ලදැයි සිතීමට ඉඩ නැත්තවුන් තුළ තමන්ගේ නොවටිනාකම් පිළිබඳ හැඟීමක් ඇතිවේ. එවැන්නෝ තමන්ගේ සමත්කම ගැන කෑකෝ ගැසීමෙන්ද උඩගු ලෙස ක්‍රියා කිරීමෙන්ද තමන්ගේ නොවටිනාකම් ගැන ඇති හැඟීම මැඩ ගැනීමට බොහෝ විට තැත් කරති. ඔවුන්ගේ කෑකෝ ගැසීම හා උඩගුකම අන්‍යයන් තුළ පිළිකුල උපදවන සුළුය. මද කලකට සුළු බලයක් ලැබූ උඩගු මිනිසා කරන විකාර දේවදූතයන් පවා කම්පිත වී හැඬීමට හේතු වෙති. යයි ෂේක්ස්පියර් කීවේය. කොඩයක් ඡායාරූප උපකරණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ ජෝර්ජ් ඊට්ස්මන් විසින් විනිවිද පෙනෙන චිත්‍රපටි සෑදීමේ ක්‍රමය සොයා ගන්නා ලදී. සිනමා චිත්‍රපට නිපදවිය හැකි වූයේ ඒ සොයා ගැනීම නිසාය. මේ සොයා ගැනීමේ ආධාරයෙන් ඔහු ඩොලර් දශකෝටියක පමණ ධනයක් උපයාගෙන මිහිපිට විසූ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක් විය. ඔහු මේ සියලු උසස් ක්‍රියා කළ කෙනෙක් වුවද අප මෙන්ම සුළු ප්‍රසිද්ධියට පවා ආශා කළේය. ජෝර්ජ් ඊට්ස්මන් අවුරුදු ගණනකට පෙර රොවෙස්ටර් නුවර
ඊස්ට්මන් සංගීත විද්‍යාලයද සිය මව සේවීම පිණිස කිල්බෝන් නර්තන ශාලාවද ගොඩනංවමින් සිටියේය. මේ ගොඩනැගිලිවලට ආසන සැපයීමේ ඕඩරය ලබා ගැනීමට නිව්යෝක් නුවර සුපිරින්ටන් සීටිං කම්පැනියේ කළමනාකාර ජේම්ස් ඇඩම්සන්ට වුවමනා විය. ඇඩම්සන් රොවෙස්ටර් නුවරදී ඊස්ට්මන් හමුවීමට පිළියෙල කරගත්තේය. ඇඩම්ස්ටන් ඊස්ට්මන් හමුවීමට පැමිණි විට ඔහු අනලස්ව වැඩෙහි යෙදී සිටින බවත්, එහෙයින් ඔහුගේ කාලයෙන් මිනිත්තු 5කට වඩා නොගෙන ගනුදෙනුව සම්පූර්ණ කරගත යුතු බවත් ඊස්ට්මන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා ඔහුට කීවේය. ඇඩම්සන් ඊස්ට්මන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා සමග ඔහුගේ කාමරයට ඇතුල් වුණු විට හෙතෙම මේසය මත වූ ලියකිලිවිලි ගොඩක් පරීක්ෂා කරමින් සිටින බව දුටුවේය. ඊස්ට්මන් ඔවුන් දෙස බලා ආචාර කළේය. නිර්මාණ ශිල්පියා ඔහුට ඇඩම්සන් හඳුන්වා දුන් පසුව ඇඩම්සන් මෙසේ කීය. ඊස්ට්මන් මහතාණනි, අපි ඔබ ගැන බලාපොරොත්තුවෙන් සිටින අතර ඔබගේ කාර්යාලයේ ලක්ෂණ බලා ප්‍රීති වීමු. මෙබඳු කාර්යාලයක් මටත් ඇතිනම් මම ඉතා සතුටු වෙමි. මගේ මුළු ජීවිතය තුළ මෙතරම් අලංකාර කාර්යාලයක් මම නොදුටුවෙමි. ජෝර්ජ් ඊස්ට්මන් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. මට සහමුලින්ම අමතක වී තිබුණු කිසිවක් ඔබ මට මතක් කළෙහිය. මෙය පළමුවෙන්ම ගොඩනැගූ විට මම එයින් බෙහෙවින් ප්‍රීති වෙමි. එහෙත් මා දැන් මෙහි එන්නේ වෙනත් කටයුතු රාශියක් සිතෙහි ඇති විට ඇතිව බැවින් ඇතැම් විට සති ගණනකට වරක්වත් කාර්යාලය දැකිය නොහැකිය. ඇඩම්සන් ජනේලයක් ළඟට ගොස් එය අතගා බැලුවේය. මෙය ඉංග්‍රීසි ඕක් ලී නොවේද? ඔහේසිය. ඔව් යැයි ඊස්ට්මන් පිළිතුරු දුන්නේය. එය පිටරටින් ගෙන්වන ලද ඉංග්‍රීසි ඕක් ලීය. අනතුරුව ඊස්ට්මන් කාර්යාලයේ පිළියෙල කිරීම, පාට කිරීම, අත්කැටියම් වැඩ හා වෙනත් විසිතුරු වැඩද ඔහුට පෙන්වමින් ඔහු කාර්යාලය ඔබමව ගෙන ගියේය. ලී වැඩ අගය කරමින් ඔවුන් කාමරයේ සක්මන් කරන අතර එක් කවුළුවක් ළඟ නැවතී මනුෂ්‍යයන්ට ආධාර කිරීම පිණිස තමා මුදල් වියදම් කරන ආයතන කීපයක් ගැන ඊස්ට්මන් විස්තර කළේය. මිනිසුන්ගේ දුක් වේදනා අඩු කිරීම පිණිස ඔහු ධනය යොදවන ආකාරය ගැන ඇඩම්සන් ඔහුට ස්තුති කළේය. අන්තිමේදී ඇඩම්සන් ඔහු මේ ව්‍යාපාරය පටන් ගැනීමට ගත් වැරවෑයම් ගැන විමසුවේය. ඊස්ට්මන් ස්වකීය ළමා වියෙහිදී මුහුණ පෑ දුප්පත්කම පිළිබඳ සැබෑ හැඟීමෙන් යුතුව කතා කරමින් තමා දිනකට සත 50ක වැටුපකට රක්ෂණ සමාගමක ලිපිකරුකමක් කළ අතර තම මව බෝඩිමක් පැවැත්වූ සැටි විස්තර කළ දුන්නේය. දුප්පත්කම පිළිබඳ භීතිය දිවා රෑ දෙකෙහිම ඔහු වෙත හොල්මන් කළේය. සිය මව බෝඩිමේ වැඩ කරමින් මිය යෑමට ඉඩ නොදෙනු පිණිස ඔහු ප්‍රමාණවත් ධනයක් ඉපයීමට සිතා ගත්තේය. තවත් ප්‍රශ්න කිහිපයක් ගැන විමසීමෙන් පසු ඡායාරූප ගන්නා උපකරණ පිළිබඳ ඔහු කළ පරීක්ෂණයක් ගැන ඇඩම්සන් අසා ගත හැකි විය. තමා රසායනාගාරයක මුළු දවසම වැඩ කළ සැටිත්, ඇතැම් විට නිදා ගනිමින් මුළු රාත්‍රියෙහිම පරීක්ෂණ කළ සැටිත්, වරින් වර වැඩ කරමින්ද නිදා ගනිමින්ද දිගටම දවස් 3ක් පරීක්ෂණ පැවැත්වූ සැටිත් ඔහු කියා දුන්නේය. ජේම්ස් ඇඩම්සන් ඊස්ට්මන්ගේ කාර්යාලයට ඇතුළු වන විට ඔහු මිනිත්තු 5කට වඩා එහි නොසිටින යුතුයැයි උපදෙස් දෙනු ලැබීය. එහෙත් පැය 2-3ක් ගත වෙත්ම ඔහු කතා කරමින් සිටියෝය. ආසනවලට දුන් ඩොලරයේ ගණන ඩොලර් 90000ක් විය. මේ ඕඩරය ලැබුවේ කවරෙක් දැයි ඔබ සිතන්නේද? ජේම්ස් ඇඩම්සන්ද නැතහොත් ඔහුගේ තරගකරුවෙක්ද? එතැන් සිට ඊස්ට්මන්ගේ මරණය තෙක් ඔහු හා ජේම්ස් ඇඩම්සන් ළඟින් ආශ්‍රය කළ මිත්‍රයෝ වූහ. අන්‍යයන්ගේ කටයුතු උසස් කොට සැලකීමේදී ඔවුන්ගේ හැඟීම්වලට සහානුභූතිව දැක්වීමේද මේ න්‍යාය භාවිතා කිරීමට අප පටන් ගත යුත්තේ ඇයි? එය වඩාත් වුවමනා කරන හෝ නැතිනම් එය වඩාත් නොසලකා හැර තිබෙන හෝ අන්කිසි ස්ථානයක් මම නොදනිමි. ඔබේ භාර්යාව කෙරෙහි හොඳ ගතිගුණ කීපයක් හෝ තිබිය යුතුය. මේ ගතිගුණ ඇයි කෙරෙහි ඇතැයි යටත් පිරිසෙයින් ඔබ වරෙක්වත් සිතන්නට ඇත. නැත්නම් ඔබ ඇය විවාහ කර නොගන්නෙහිය. එහෙත් සිත්ගත් මේ ගතිගුණ ගැන පසුව ඔබේ ඇති ප්‍රසාදය ඔබ කෙතරම් දුරට ඇයට පළ කර තිබේද?
විවාහයට පෙර ගැහැණියක වර්ණනා කිරීම ඇගේ සිත්ද ගැනීම පිළිබඳ කාර්යකි. එහෙත් ඔබ ගැහැණිය සමග විවාහ වුණු පසු ඇය ගැන වර්ණනා කිරීම කළ යුතු දෙයකි. එමෙන්ම එය පෞද්ගලික ආරක්ෂාව පිණිස වන්නකි. විවාහ ජීවිතය අවංක භාවයට ප්‍රමුඛත්වය දිය යුතු තැනක් නොවේ. තම භාර්යාව හා කරන ආශ්‍රයේදී ක්‍රියා කළ යුත්තේ දේශපාලඥයෙකු මහජනයාගේ හිත් ගැනීමට උපාය යොදන්නාක් මෙනි. ඔබ හැමදාම ගෙදර ප්‍රීතිය ඇති කර ගැනීමට කැමතිනම් ඔබේ භාර්යාවගේ ගෘහ සංවිධානය ගැන විවේචනය නොකළ යුතුය. ඒ වෙනුවට ඇගේ ගෘහ සංවිධානය ගැන ඔබ හැමදාම ඇයට ප්‍රශංසා කළ යුතුය. තමාට හරියටම ගැලපෙන කාන්තාව වූ ඇය සමග විවාහ වන්නට ලැබීම ගැන අවංකව තවා ප්‍රීති වන බව ඇයට අවබෝධ කරවිය යුතුය. කෑම නරක් වුණු විට පවා ඇයට දොස් නොකිය යුතුය. එසේ වුණු විට ඇගේ සාමාන්‍ය දක්ෂකම තරමට කෑම පිළියෙල වී නැති බව පමණක් සඳහන් කළ යුතුය. ඊට පසු ඔබ කැමති අන්දමට කෑම පිළියෙල කිරීමට ඈ හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත. මෙය හිටි හැටියේම පටන් නොගත යුතුය. එසේ කළහොත් ඈ සැකසහිත වන බැවිනි. කාන්තාවක් ඔබට ආලය කිරීමට සලස්වනු හැටි දැන ගැනීමට ඔබ කැමැත්තෙහිද? එසේනම් මෙන්න රහස. මෙය මගේ අදහසක් නොවේ. මාය ඩොරති ඩික්ස් නැමැති කාන්තාවකගෙන් ණයට ගන්නා ලද්දකි. කාන්තාවන් 23 දෙනෙකුගේ ආලය දිනාගත්තා වූද විවාහයන් එකකට වැඩි ගණනක් කර ගැනීම ගැන සුප්‍රසිද්ධව සිටියා වූද පුද්ගලයෙකු සමග ඈ වරක් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවාය. ඈ ඔහු සමග සාකච්ඡා කළේ බන්ධනාගාරයේදී බව සඳහන් කළ යුතුය. කාන්තාවන් ඔහුට ආලය කරන්නට සැලැස්වීමේ ක්‍රමය ඈ ඔහුගෙන් විමසූ විට එය කොහොමවත් ප්‍රයෝගයක් නොවේ යයි ඔහු කීවේය. ඔබ විසින් කළ යුත්තේ කාන්තාවකට ඇය ගැනම කතා කිරීමයි. මේ ක්‍රමය පිරිමින් ගැනද ක්‍රියාවේ යෙදවිය හැකිය. මිනිසෙකුට ඔහු ගැනම කතා කරනු ඔහුට පැය ගණනාවක් අසා සිටිනු ඇත. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය කළවුන්ගෙන් චතුරමතෙකු වූ ඩිස්රායෙලි කීය. එසේ හේයින් ඔබ මිනිසුන් විසින් ප්‍රිය කරනු ලැබීමට කැමති නම් අනෙක් පුද්ගලයා තුළ ඔහුගේ ලොකුකම ගැන හැඟීමක් ඇති කරනු. එය හිතවත් ලෙස කරනු. 9 වෙනි පරිච්ඡේදය. විවාදයෙන් වැළකීම. ප්‍රථම ලෝක සංග්‍රාමය අවසන් වුණු ළඟදී එක් රාත්‍රියක ලන්ඩනයේදී මම පාඩමක් ඉගෙන ගතිමි. එවකට මා සර් රෝස් ස්මිත්ගේ කළමනාකාරයා විය. 30 දවසකින් ලෝකයේ වටේ ආස්ථානයකින් යාමෙන් යුද්ධය සමාදාන වුණු ළඟදී සර් රෝස් ස්මිත් ලෝකයේ මවිතියට පත් කළේය. මෙබඳු දක්ෂ ක්‍රියාවක් කිරීමට මීට පෙර කිසිවෙකු විසින් කිසි උත්සාහයක් දරා නොලැබුවේය. එහෙයින් මේ ක්‍රියාව රටේ බලවත් හැඟීමක් ඇති කළේය. ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඔහුට රුපියල් 50,000ක පරිත්‍යාග කළේය. එංගලන්තයේ මහරජතුමා ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කළේය. කලක් ගතවනතුරු ඉංග්‍රීසි දජයට අයත් රටවල් අතර කාගේත් කතාවට බෙහෙවින්ම වාජනීය වුණු පුද්ගලයා ඔහු විය. එක් රාත්‍රියක සර් රොස්ට සම්මාන පිණිස පැවැත්වුණු උත්සවයකට මමද සහභාගී වීමි. අප භෝජන ගනිද්දී මා ළඟින් වාඩි වී සිටි පුද්ගලයා හාස්‍යජනක කතන්දරයක් කීවේය. ඔහු මෙය කීවේ තමාට රිසි පරිදි අපේ ජීවිතය හැඩගස්වන දෙවි කෙනෙකු ඇත යන උද්ෘත පාතය ගැනය. එය බයිබලයෙන් ගත් එකකී කතාකාරයා කීය. ඔහුගේ කීම වැරදිය. මම එය දැන සිටියෙමි. ඉඳුරාම දැන සිටියෙමි. ඒ ගැන මද සැකයකුදු ඇති විය නොහැකිය. එහෙයින් මගේ ලොකුකම ගැන හැඟීමක් ඇති කරගනු පිණිස හා මාගේ උසස්කම පෙන්වනු පිණිසද ඔහුගේ අදහස වැරදි බව පෙන්වීමට මම ඉදිරිපත් වීමි. ඒ පාඨය බයිබලයෙන් නොව ෂේක්ස්පියර් කෘතියකින් උපුටාගත් එකකි මම ඔහුට කීවේය. ඔහු විශ්මයෙන් මා දෙස බැලීය. මොනවා ෂේක්ස්පියර්ගේ කෘතියකින්? මෝඩයා, එය බයිබලයෙන්. ඊ ඔහු ගුගුලේය. ඔහු එය දැන සිටියේය. කතාකාරයා අසුන්ගෙන උන්නේ මගේ දකුණු පැත්තෙනි. මාගේ පැරණි මිතුරෙක් වම් පැත්තේ අසුන්ගෙන උන්නේය. ඔහු අවුරුදු ගණනක් ෂේක්ස්පියර්ගේ පොත් කියවීමට ගත කළ කෙනෙකි. එහෙයින් ප්‍රශ්නය ඔහු ලවා විසඳවා ගැනීමට අපි එකඟ වීමු. අප එය කියන තෙක් මිත්‍රයා අසාගෙන සිටියේය.
අවසානයේදී ඔහු මේසේ යටින් මගේ කකුල පාගා මෙසේ කීය. ඩේල්, ඔබ වැරදිය. මේ මහත්මයා හරිය. එය බයිබලයෙනි. එදා රාත්‍රියේ මිත්‍රයා සමග ගෙදර යද්දී අර උද්ෘත පාඨය ෂේක්ස්පියර්ගේ කෘතියකින් බව ඔබ දන්නවා නොවේදැයි මම ඔහුගෙන් ඇසීමි. සත්තකින්ම ඔව්. ඊ ඔහු පිළිතුරු දුන්නේය. හැම්ලට් නාටකයේ 5 වන අංකයේ 2 වෙනි ජවනිකාවෙනි. එහෙත් අප සහභාගී වී සිටියේ උත්සවයක අමුත්තන් වශයෙනි. මිනිසෙකුට ඔහුගේ වැරදි යැයි ඔප්පු කරන්නේ මක් නිසාද? එහෙයින් ඔහු ඔබට කැමති වන්නේද? ඔහුට ඔහුගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ඉඩ නොදෙන්නේ මන්ද? ඔහු ඔබේ අදහස නොවිමසුවේය. ඔහුට එය උවමනා නොකළේය. ඔහු සමග තර්ක කරන්නේ මන්ද? හැම විටම විවාදයට නොබැසිය යුතුය. හැම විටම විවාදයට නොබැසිය යුතුය. මෙය කී තැනැත්තා දැන් මළවුන් අතරය. එහෙත් ඔහු මට ඉගැන්වූ පාඩම නොමැරී පවතී. මා අන්‍යයන් සමග තර්ක කිරීමට පුරුදු වී සිටියෙකු බැවින් මෙය මට අත්‍යවශ්‍යව තිබුණු පාඩමක් විය. තරුණ වියෙහිදී මම මගේ සහෝදරයා සමග හැම දෙයක් ගැනම විවාද කළෙමි. විද්‍යාලයට යද්දී මම තර්ක ශාස්ත්‍රයේද වාද කරන සැටිද ඉගෙන ගතිමි. තරඟ විවාදවලටද සහභාගී වීමි. මේ විෂය ගැන වරක් මම පොතක් ලිවීමටද පිළියෙල කළෙමි. එතැන් සිට මගේ තර්කවලට සහභාගී වීමි. ඒවාට සවන් දුනිමි. විවේචනය කළෙමි. දහස් ගණන් තර්කවල ප්‍රතිඵලය කුමක්දැයි බලා සිටියෙමි. මේ හැම දෙයෙහිම ප්‍රතිඵලය වශයෙන් මා පැමිණි අවසාන තීරණය මේය. තර්කයකින් හොඳම ප්‍රතිඵලය ලබා ගැනීමට ඇත්තේ එක් මාර්ගයකි. එනම් තර්කයෙන් අයින් වී සිටීමයි. දහස් වාරයක් නව වාරයක්ම තර්කය අවසන් වන්නේ තර්ක කරන්නවුන් එකිනෙකා තමාගේ මතය හරියටම හරියන ස්ථීර ලෙසම විශ්වාස කරමිනි. ඔබට තර්කයක් ජයගත නොහැකිය. කිමෙක්දයත් ඔබ එයින් පැරදුනහොත් පැරදුනා වන්නේය. දිනුවහොත්ද පැරදුනා වන්නේය. මන්ද ඔබ අනික් පුද්ගලයාගේ තර්කය බිඳදමා ඔහුගේ මතය අසත්‍ය බව ඔප්පු කොට ජයගත්තේ යැයි සිතමු. ඊළඟට ඇතිවන්නේ කුමක්ද? ඔබ තුළ හොඳ හැඟීමක් ඇතිවේ. එහෙත් ඔහු ගැන කෙසේද? ඔබ ඔහු දුර්වලයෙකි යන හැඟෙන්නට සැලැස්සුවේහිය. ඔහුගේ අභිමානය පළදු කළෙහිය. ඔහු ඔබේ ජය නුරුස්සන්නේය. විශ්වාසයක් ඇති නොකර කිසිවෙකුට අදහසක් පිළිගැන්වුවහොත් ඔහු ඒ අදහස සිතින් නොපිළිගන්නේය. ඔබ කෙනෙකුගේ අදහස්වලද විරුද්ධව තර්ක කර ඇතැම් විට ජයගත හැකිය. එහෙත් ඔබට ඔබේ ප්‍රතිවාදියාගේ හොඳ හිත කිසිවිටක නොලැබෙන බැවින් එය හිස් ජයග්‍රහණයක් වනු ඇත. එයින් පහත සඳහන් කරුණු දෙකෙන් ඔබ කැමැත්තේ එකක් තෝරා ගන්න. ඔබ ලැබීමට කැමති වන්නේ ශාස්ත්‍ර යුක්තියෙන් සහ න්‍යායෙන් ලබන ජයක්ද නැතිනම් මිනිසෙකුගේ හොඳ හිතද? ඔබට මේ දෙකම එක විට ලැබිය හැකි වනුයේ ඉතා කලාතුරකිනි. පහත සඳහන් අදහස ඇති විකට පද්‍යයක් බොන්ස්ටන් ට්‍රාන්ස්ක්‍රිපට් නැමැති සංග්‍රහයේ වරක් පළවිය. තම අදහස හරියයි සිතමින් ඒ අනුව ක්‍රියා කර මියගිය විලියම් ජේගේ මළසිරුර මෙහි තැන්පත්ව ඇත. ඔහු හරිය. හොඳටම හරිය. එහෙත් අනෙක් වැරදි අදහස් ඇත්තවුන් මෙන් ඔහුද මලේය. ඔබ ඔබේ තර්කයෙහිම පිහිටා සිටින තාක් ඔබේ අදහස හරි විය හැකිය. හොඳටම හරි විය හැකිය. එහෙත් අනිත් තැනැත්තාගේ අදහස වෙනස් කිරීම සම්බන්ධයෙන් නම් ඔබේ අදහස් වැරදි වන්නාක් මෙන් නිෂ්ඵලද විය හැකිය. නූගත් මිනිසෙකු තර්කයෙන් පරාජය කිරීම අපහසු බව තම අනලස් දේශපාලන ජීවිතයෙහි අත්දැකීම්වල ප්‍රතිඵලය වශයෙන් තමයි ඉගෙනගත්තේ යැයි ඩුඩ්රෝ විල්සන්ගේ කැබිනට් මණ්ඩලයේ භාණ්ඩාගාර භාර ලේකම්වරයාව සිටි විලියම් ජී මැක් අඩු මහතා ප්‍රකාශ කළේය. මොනවා නූගත් මිනිසෙක්? මගේ අත්දැකීම නම් මොනම බුද්ධිමත් තත්වයක ඇති මිනිසෙකුගේ අදහස වුවත් වාද කිරීමෙන් වෙනස් කළ නොහැකි බවය. ෂෙඩ්රික් ඇස් පාක්සන් නම් වූ ආදායම් බදු උපදේශකයෙක් ආණ්ඩුවේ අයබදු පරීක්ෂකයෙකු සමග පැයක් පමණ වේලා තර්ක කරමින් සිටියේය. $90,000ක ගනුදෙනුවක් ඔවුන්ගේ තර්කයට භාජනය වූ කාරණය විය.
එය කවදාවත් අය කරගත නොහැකි නරක ණයක් බැවින් එයින් බදු අය නොවිය යුතුයයි උපදේශකයා කියා සිටියේය. එහෙත් එයින් බදු අය විය යුතුම යැයි පරීක්ෂකයා කියා සිටියේය. මේ පරීක්ෂකයා සිය අදහසෙහි දැඩිව පිහිටි අභිමානවත් පුද්ගලයෙකි. ඔහුට හේතු යුක්තියින් පෙන්වීමෙන් පළක් නොවීය. ඔහු සමග දිගින් දිගට තර්ක කළ තරමට ඔහු තම අදහසෙහි දැඩිව පිහිටන බව පාසන්ට හැඟිනි. එහෙයින් තර්කය නවත්වා කතාව අන් අතකර යොමු කොට ඔහු උසස් බව සැලකීමට පාක්සන්ස් තීරණය කළේය. අනතුරුව ඔහු පරීක්ෂකයාට මෙසේ කීය. ඔබ විසින් කළ යුතු වැදගත් වූද දුෂ්කර වූද තීරණයන් හා සමග සසඳා බලමිට මෙය ඉතා සුළු කරුණකැයි මට සලකමි. බදු අය කිරීම ගැන මමද ඉගෙන ගතිමි. එහෙත් මම මගේ දැනුම ලබාගත්තේ පොතපතිනි. ඔබේ දැනීම ඔබ පළපුරුත්තෙන් ලබා ගන්නේ. හිය ඔබේ රක්ෂාව වැනි රක්ෂාවක් මටද තිබුණේ නම් එයින් යමක් ඉගෙනගත හැකි වන්නේ යැයි සමහර විට මම කල්පනා කරන්නෙමි. පරීක්ෂකයා ඔහු වාඩි වී හුන් පුටුවේ කෙලින් වී සිට ඇන්දට හේතු වී තම දක්ෂකමින් සොයාගන්නා ලද වංචාවන් ගැන පාක්සන්ස් සමග බොහෝ වේලාවක් කතා කළේය. ඔහුගේ කතා විලාසය ක්‍රමෙන් මිත්‍ර ලීලාවට හැරී ඔහුගේ දරුවන් ගැනද කතා කරන්නට විය. ඔහු පිටත්ව යද්දී ඒ තීරණය ගැන නැවතත් සලකා බලා දින කිහිපයකින් තම තීරණය දන්වන බව ඔහු පාර්සන්ට කීවේය. දවස් 3කට පසු ඔහු පාර්සන්ගේ කාර්යාලයට පැමිණ ඒ ගණන අත්හැරීමට තීරණය කර බව දැන්වූයේය. නැපෝලියන්ගේ ගෘහයේ ප්‍රධාන අතවැසියා වූ කොන්ස්ටන්ට් ජොසපින් සමග නිතර බිලියඩ් සෙල්ලම් කරේය. මට ඇයව වඩා දක්ෂකමක් තිබුණු නමුදු පරාද කිරීමට හැම විටම ඇයට ඉඩ දුනිමි. එහෙයින් ඇය අධික ලෙස ප්‍රීති වූ ආයයි නැපෝලියන්ගේ පෞද්ගලික ජීවිතය ස්මරණය කිරීම නැමැති ග්‍රන්ථයෙන් කොන්ස්ටන්ට් කියයි. අපි කොන්ස්ටන්ට්ගෙන් නිරන්තර පාඩමක් ඉගෙන ගනිමු. අපේ ගනුදෙනුකාරයන්ද පින්වතියන්ද ස්වාමි පුරුෂයන්ද අතර ඇතිවිය හැකි සුළු විවාදයන් වලදී ඔවුනට ජය ගැනීමට ඉඩ හරිමු. වෛරයෙන් වෛරය නොසැන්සිනේ. වෛරය නැසෙන්නේ මෛත්‍රියෙන්නේ බුදුන් වහන්සේ කීය. එමෙන්ම වැරදි අවබෝධයක් නැතිවන්නේ තර්කයෙන් නොව උපායෙන් ප්‍රයෝගයෙන් සිත සතුරු කිරීමෙන් හා අනිකාගේ අදහස් දැන ගැනීමට ඇති සානුකම්පික ආසාවෙනි. තමාට ගත කළ හැකි ඉතාම හොඳ ප්‍රයෝජන ලබා ගැනීමට සිතන තැනැත්තාට පෞද්ගලික විවාදවලට කාලය යෙදිය නොහැකියයි ලින්කන් කීය. ඔහුගේ සිත දූෂණය වීමෙන්ද ආත්ම දමනය අඩුවීමෙන්ද ඇතිවන විපාක ඊටත් වඩා ඔහුට ඉවසිය නොහැකිය. එහෙයින් තරගයෙන් ජය ලැබීමට නම් එයින් වැළකී සිටිය යුතුය. 10වෙනි පරිච්ඡේදය ප්‍රතිවාදියා සමග එකඟ වීම. තමා කියන කරන දෙයින් 75%ක් හරිනම් තමාට ස්වකීය බලාපොරොත්තු ඉහළින්ම මුදුන්පත් කරගත හැකියයි තියඩෝර් රූස්වෙල්ට් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටියදී ප්‍රකාශ කළේය. තමා කරන කියන දෑ ගැන 20 වන ශතවර්ෂයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කෙනෙකුගේ ඉහළම ප්‍රමාණ කිරීම නම් එය නම් ඔබ හා මම ගැන කුමක් කියනුද? ඔබ කියන කරන දේ 55%ක් පමණවත් නිවැරදියයි ඔබට සහතික නම් ඔබට එකවර මහා ධනයක් උපයාගෙන ලක්ෂණ කාන්තාවකද විවාහ කරගත හැකිය. ඔබ කියන කරන දෙයින් 55%ක්වත් නිවැරදියයි ඔබට සහතික නැත්නම් අන්‍යයන් කියන කරන දේ වැරදියයි ඔවුන්ට කිය යුත්තේ මන්ද? මිනිසෙකුට ඔහු කියන කරන දේ වැරදි බව වචනයෙන් කිව යුතු නොවේ. එය බැල්මකින් හෝ කතා කරන ස්වරය වෙනස් කිරීමෙන් හෝ අංග ප්‍රත්‍යංග චලනයකින් හෝ පැහැදිලි ලෙස හැඟවිය හැකිය. ඔබ මේ කුමන ක්‍රමයකින් හෝ වැරදියයි ඔහුට කිවහොත් ඔහු ඔබ හා එකඟ වෙති සිතන්නේද? කිසිවිටකත් නැත. ඔහුගේ බුද්ධියට විනිශ්චයට හා ආත්ම ගෞරවයට ඔබ එයින් කෙලින්ම පහර ගැසූ බැවිනි. ඒ නිසා ආපසු පහර ගැසීමට ඔහුට උවමනා වේ. එහෙත් එයින් කවදාවත් ඔහුගේ අදහස වෙනස් කළ නොහැකිය. අනතුරු ඔබ ප්ලේටෝගේ හෝ
ඉමැනුවෙල් බාට්ගේ හෝ සියලුම තර්ක ඔහුට ඇද බානු හැකිය. එහෙත් ඔබ ඔහුගේ හැඟීම් වලට තුවාර කර තිබෙන නිසා ඔහු තම මතය වෙනස් නොකරනු ඇත. මෙය මෙසේයයි මම ඔබට ඔප්පු කරන්නෙමි කීමෙන් කිසිවෙකු සමග කතාවට නොබැසිය යුතුය. එය නරකය. එය මා ඔබට වඩා දක්ෂය. මම එක් කරුණකින් නැතිනම් දෙකකින් ඔබේ අදහස වෙනස් කරන්නෙමි කීම හා සමානය. එසේ කතා කිරීම අභියෝගයකි. එයින් අනිකා තුළ විරුද්ධත්වයක් ඇතිවේ. එසේ කිරීමෙන් ඔබ කතා කරන්නට පටන් ගන්නටත් කලින්ම එය අසාගෙන සිටින්නාට ඔබ සමග සටන් කිරීමට උවමනාවක් ඇති කරයි. තමාට ඊටම වාසි ඇති තත්වයන් යටතේ වුවද මිනිසුන්ගේ සිත් සතන් වෙනස් කිරීම දුෂ්කරය. එසේනම් එය තවත් දුෂ්කර කරන්නීමක් නිසාද? එසේ කිරීමෙන් තමාටම අවහිර කරගන්නීමක් නිසාද? ඔබ කිසිවක් ඔප්පු කිරීමට යන්නේ නම් කිසිවෙකුට ඒ බව දැනගැනීමට ඉඩ නොතැබිය යුතුය. ඔබ එය කරන බව කිසිවෙකුටත් නොහැඟෙන පරිදි සූක්ෂම ලෙසද චතුර ලෙසද කළ යුතුය. මිනිසුන්ට ඉගැන්විය යුත්තේ ඔබ ඔවුන්ට උගන්වන බව නොහැඟෙන ලෙසය. යම් කිසිවෙකුට නොදන්නා දෙයක් කියා දිය යුත්තේ අමතක වූ දෙයක් මතක් කර දෙන්නක් මෙනි. වෙස්ටර් ෂීල්ඩ් සාමි ඔහුගේ පුත්‍රයාට කී පරිදි ඔබට පිළිවන්නම් අන්‍යයන්ට වඩා ඥානවන්තයෙක් වනු. එහෙත් ඒ බව ඔවුන්ට නොකිය යුතුය. වැඩි කිරීමේ චක්‍රය හැර මීට අවුරුදු 20කට පෙර මා විශ්වාස කළ කිසිවක් මම දැන් විශ්වාස නොකරමි. ලෝකයේ ගණිත විශාරදයෙකු වූ අයින්ස්ටයින් ගැන කියවන විට පවා මම සැක කරන්නට පටන් ගතිමි. මේ පොතේ මා ලියූ දේ තවත් අවුරුදු 20කට පසු මා විසින්ම සැක කරනු විය හැකිය. මා දන්නේ එකම දෙයක් පමණි. එනම් මා කිසිවක් නොදන්නා බවය. යැයි මහා ප්‍රඥයෙකු වූ සොක්‍රටිස් ඇතන්ස් නුවර තම ආනුගාමිකයන්ට පුන පුනා කීවේය. ඒ එසේනම් සොක්‍රටිස්ට වඩා කිසි විදිහකින්වත් මා විචක්ෂණයෙකි මම බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් මිනිසුන්ට ඔවුන් කරන කියන දෑ වැරදියයි කීම මම නැවැත්වීමි. එය ප්‍රයෝජනවත් බව මට පෙනේ. වැරදියයි ඔබ අදහස් වන වැරදි බව දැන සිටින ප්‍රකාශයක් පවා කෙනෙකු කළොත් එය කීම වැරදි යැයි කීම එක පාරටම කියනු වෙනුවට ඒ බව මෙසේ කීමට පටන් ගතහොත් වඩා හොඳ නැද්ද? හොඳයි බලන්න. මා සිතුවේ වෙනස් විදිහකිනි. එහෙත් මා නිතරම වැරදි. මාගේ අදහස වැරදි නම් එය මට නිවැරදි කර ගැනීමට උවමනායි. අපි කරුණු විමසා බලමුයි. මෙබඳු වැකිවල තමාට ප්‍රයෝජනවත් අන්දමට ක්‍රියා කරන ඉන්ද්‍රජාලික බලයක් තිබේ. මා වැරදි විය හැකිය. අපි කරුණු විමසා බලමු. යන ඔබගේ කීමට දියගොඩ හෝ අහස වසන කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. විද්‍යාඥයෙක් කරන්නේ එයයි. රටවල් සොයා ගත්තෙක් වූද ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූද ආක්ටික් රේඛාවෙන් ඔබ ප්‍රදේශවල 11 වර්ෂයක් ගත කළ 6 වර්ෂයක්ම වතුරත් මසුත් හැර අන් කිසිවකින් ජීවත් නොවූ ස්ටීවන්සන් සමග වරක් මම සාකච්ඡා කළෙමි. ඔහු කරගෙන ගිය එක්තරා පරීක්ෂණයක් ගැන ඔහු මට කීය. එයින් ඔහු ඔප්පු කිරීමට අදහස් කළේ කුමක්දැයි මම ඔහුගෙන් ඇසීමි. ඔහු මෙයට දුන් පිළිතුර මට සදහටම අමතක නොවේ. විද්‍යාඥයෙක් කවදාවත් කිසිවක් ඔප්පු කිරීමට වෑයම් නොකරයි. ඔහු උත්සාහ කරන්නේ කරුණු සොයා ගැනීමට පමණකි. විද්‍යාඥයෙක් මෙන් සිටීමට ඔබද කැමති නේද? එසේනම් ඔබ විසින්ම ඔබ වළකාලනු මිස අන් කිසිවක් ඔබ නොවළක්වයි. ඔබ වැරදි විය හැකි බව පිළිගැනීමෙන් ඔබ කවදාවත් කරදරයකට පත් නොවන්නේය. එසේ පිළිගත් විට තරකයක් ඇති නොවේ. එය අනික් පුද්ගලයාද ඔබ මෙන්ම සාධාරණ අවංක පුළුල් කල්පනාවෙන් යුතු කෙනෙක් බවට පත් කරයි. තමාද වැරදි විය හැකි බව පිළිගැනීමට ඔහු ඒ නිසා මෙහෙයවයි. තර්කානුකූලව ක්‍රියා කරන්නේ මේ ටික දෙනෙකි. අප බොහෝ දෙනා ක්‍රියා කරන්නේ පෙළඹීමෙන් හා පක්ෂ භජනයෙනි. අපි බොහෝ දෙනා කලින් නැති කරගත් මතවලටද ඊර්ෂ්‍යාවටද සැකයටද බයට හා අහංකාරයටද වහල් වූ වෙමු. බොහෝ දෙනාට තමන්ගේ ආගම ගැනද තම මත ගැනද හා තමන් ප්‍රියමනාප දේ ගැනද වෙන අදහස් වෙනස් කිරීමට උවමනාවක් නැත.
එහෙයින් මිනිසුන්ට ඔවුන් වැරදියයි කීමට ඔබ අදහස් කරන්නේ නම් මහාචාර්ය ජේම්ස් හාවි රොබින්සන්ගේ චින්තනයේ විකාශනීය නැමැති පොතින් උපුටාගත් පහත දැක්වෙන ඡේදය සෑමදාම උදේ නිින්දෙන් පිබිදි විට කියවිය යුතුය. ඇතැම් විට වැඩි විරුද්ධත්වයක් හෝ බලවත් හැඟීමක් හෝ නැතිව අප විසින් අදහස් වෙනස් කරනු ලැබේ. එහෙත් කිසිවෙකු අපේ අදහස් වැරදි යයි කිවහොත් අපි එයින් උදහසට පත්වී ඒ අදහස් වඩාත් දැඩිව ගනිමු. අප අදහස් ඇතිකර ගැනීමේදී ක්‍රියා කරන්නේ මහත් නොසැලකිල්ලෙනි. අප විසින් එසේ ඇතිකර ගන්නා ලද අදහස් කිසිවෙකු බිඳහෙලීමට උත්සාහ කළහොත් අපි තුළ ඒ අදහස් කෙරෙහි මහත් ලැබිකමක් ඇතිවේ. අප විසින් මෙසේ ගරුකොට සැලකන්නේ ඒ අදහස් නොව අපේ ආත්ම ගෞරවයයි. කිසිවෙකු ඔය අදහස් වලට පහර දෙන්න වූ විට අපේ ආත්ම ගෞරවයට තර්ජනය කරන්නක් මෙන් අපට හැඟේ. මගේ යන පුංචි වචනය මිනිසුන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාම වැදගත් වචනයකි. මේ වචනය නිසි විදියෙන් ගණන්ගෙන ක්‍රියා කිරීම බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීමේ ආරම්භය ලෙස සැලකිය යුතුය. මගේ බල්ලා, මගේ කෑම, මගේ ගෙදර, මගේ රට යන මේ සියලුම වදන්වල මගේ යන වචනයේ බල සම්පන්න භාවය එක හා සමානය. කිසිවෙකු අපේ ඔරලෝසුව වැරදියයි කිවහොත් නැතහොත් අපේ මෝටර් රථය අවලක්ෂණයයි කිවහොත් නැතහොත් එය අපේ අසතුරට හේතු වේ. අඟහරු තරුවේ වාරි මාර්ග ඇතැයි අප තුළ තිබෙන විශ්වාසය හෝ ඇතැම් පදයක් අප උච්චාරණය කරන ආකාරය හෝ වැරදියයි කිවහොත් එවිටද අප තුළ නොසතුටක් ඇතිවේ. අප විසින් පිළිගන්නා ලද අදහස් නිවැරදියයි සිතීම අප ප්‍රියය. ඒ අදහස් වැරදියයි සැකයට වාජනය කළහොත් ඒ කෙරෙහි එල්බී සිටීමට අප විසින් නොයෙක් හේතු සොයනු ලැබේ. මෙයින් නැතිවන එකම ප්‍රතිඵලය නම් අප මුල සිටම විශ්වාස කළ අදහස් නොකඩවාම විශ්වාස කරගෙන යාමට හේතු සොයමින් තර්ක කිරීමය. මේ පරිච්ඡේදයෙන් මා විසින් අලුත් වූ කිසිවක් හෙළිදරව් නොකළන ලද බව කිව යුතුය. ඔබේ ප්‍රතිවාදියා සමග ඉක්මනින් එකඟ වෙනුයි සතවර්ෂ 19කට පෙර ක්‍රිස්තුස් වහන්සේ කීහ. වෙනත් වචනවලින් කියතොත් ඔබේ ගනුදෙනුකාරයා ඔබේ ස්වාමියා හෝ ඔබේ ප්‍රතිවාදියා සමග තර්ක නොකරනු. ඔහු වැරදියයි ඔහුට නොකියනු. ඔහු කෝප නොකරනු. එහෙත් උපාය ඥානය මදක් භාවිතා කළ යුතුය. ක්‍රිස්තෝදයෙන් අවුරුදු 2200කට පෙර විසූ මිසරයේ ආක්තෝයි නැමැති මහලු රජ ඔහුගේ පුත්‍රයාට සූක්ෂම අවවාදයක් දුන්නේය. ඒ අවවාදය මෙකල අපට බෙහෙවින්ම වුවමනා කර තිබේ. මහලු ආක්තෝයි රජු මෙයින් අවුරුදු 14කට පෙර එක් සවසක මෙසේ කීය. උපක්‍රමශීලී විය යුතුය. ඔබේ අදහස් සාර්ථක කර ගැනීමට එය උපකාර වනු ඇත. එහෙයින් මිනිසුන් ඔබේ අදහස් වලට කැමැති කරවා ගැනීමට උවමනා නම් පිළිපදිය යුතු පළවෙනි නීතිය මෙයය. අනෙක් මිනිසාගේ අදහස් වලට ගරු කළ යුතුය. කිසිවිට මිනිසෙකුට ඔහුගේ අදහස් වැරදි බව නොකිය යුතුය. 11 වෙනි පරිච්ඡේදය මිනිසුන් দমনය කිරීම. ඔබ කෝප වී අනෙකුට දොස් නැගුවහොත් ඔබේ කෝපය පහ කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක් එයින් ලැබෙනු ඇත. එහෙත් දොස් ඇසූ අනෙක් තැනැත්තාගේ හැඟීම්වල තත්වය කෙබඳුදැයි ඔබ සිතන්නේද? බැනවැදීමෙන් ඔබ ලැබූ ප්‍රීතිය ඔහුත් ලබන්නේ යයි ඔබේ අදහසද? ඔබේ තියුණු කටහඬද සතුරු හැසිරීමද ඔහුට ඔබේ අදහස පිළිගැනීම පහසු කරදී ඔබ සිතන්නේද? ඔබේ අත්මිටි මොලවාගෙන මා සමග බහින් බස් වීමට පැමිණියහොත් ඔබ තරම් ඉක්මනින්ම මාත් අත්මිට මොලවාගෙන ඊට සූදානම් වන බව මට පොරොන්දු විය හැකිය. යැයි වුඩ්රෝ විල්සන් කීය. එහෙත් ඔබ මා වෙත පැමිණ අපි එකඟ වී සාකච්ඡා කර බලමු. අපේ අදහස්වල මතභේදයක් ඇත්නම් එසේ වනුයේ කුමක් නිසාදයිද? ඒ මතභේදයට හේතු වී තිබෙන කරුණු කවරේදයි අපි දැනගන්නට වෑයම් කරමුයි කිවහොත් අප අතර එතරම් මතභේදයක් ඇතිවන බව අපට මතභේදයක් ඇති නොවන බව අපට අන්තිමේදී පෙනී යනු ඇත. අප එකඟ නොවන කරුණු තිබෙන්නේ ස්වල්පයක් බවත්
අප එකඟ වන කරුණු බොහෝමයක් තිබෙන බවත් මතභේදයට හේතු වී තිබෙන දේ ගැන ඒකමතික වීමට අපට ඉවසීමත් අවංකභාවය හා ආශාවක් තිබේ නම් අප මේ කරුණු ගැන ඒකමතික බවත් අපට පෙනී යනු ඇත. වුඩ්රෝ විල්සන්ගේ මේ ප්‍රකාශයෙහි ගැබ්වී ඇති සත්‍යය කනිෂ්ඨ ජෝන් ඩී රොක්ෂයර් තරම් අන් කිසිවෙක් වටහා නොගත්තේය. 1915 දී කොලොරාඩෝවේ ඉතාම දරුණු අන්දමින් ද්වේෂ කරනු ලැබූ පුද්ගලයා රොක්ෂෙලර් විය. ඇමරිකානු කර්මාන්ත ඉතිහාසයේ ඇතිවුණු ඉතාම දරුණු වැඩනැවැත්වීම් වලින් එකක් නිසා රාජ්‍යයේ දෑවරුද්දක් භයානක තත්ත්වයකට පත්ව තිබුණේය. කෝප වී සරණට සූදානම් වී සිටි කම්කරුවෝ කොලරාඩෝ තෙල් හා යකඩ කම්පැනියෙන් වැඩි පඩි ඉල්ලමින් සිටියහ. මේ කොම්පැනිය පාලනය කරන ලද්දේ රොක්ෂෙලර් විසිනි. දේපල විශාල විනාශ කරනු ලැබීය. බටයෝ කැඳවන ලදහ. ලේ වගුරු වනු ලැබීය. වැඩ නවත්තවුන්ට වෙඩි තබනු ලදී. ඔවුන්ගේ සිරුරු වෙඩිඋණ්ඩ වලින් දෙදුරු වී ගියේය. ද්වේෂය උග්‍ර වී පැතිරුණු එබඳු අවස්ථාවක රොක්ෂෙලර්ට කම්කරුවන් තමාගේ අදහසට එකඟ කරවා ගැනීමට උවමනා විය. එසේම ඔහු එය කළේය. ඔහු එය කළේ කෙසේද? මෙන්න ඒ ක්‍රමය. කම්කරුවන් සමග මිත්‍රකම් ඇතිකර ගැනීමට සති ගණනක් ගත කිරීමෙන් පසු රොක්ෂෙලර් වැඩ නැවැත්වූවන්ගේ නියෝජිතයන් අමතා කතා කළේය. මේ කතාව සාක්්‍යාලයෙන් ගත් විට ඉතාම චතුර කතාවකි. එයින් විස්මජනක ප්‍රතිඵල ලැබුණේය. රොක්ෂෙලර් ගොදුරු කර ගැනීමට තර්ජනය කරමින් තිබුණු ද්වේෂය පිළිබඳ කැළඹුණු තරංගවලිය මේ කතාවෙන් නිශ්චිත විය. මේ කතාව නිසා ඔහු උසස් කොට සලකන්නෝ ඇති වූහ. එයින් කෙතරම් මිත්‍ර ලීලාවකින් කරුණු ඉදිරිපත් කරන ලද්දේදයත් වැඩ නැවැත්වූවෝ තුමෝ එතරම් දරුණු ලෙස සටන් කළ පඩි වැඩි කිරීම ගැන තවත් එක වචනයකුදු කතා නොකර ආපසු වැඩට ගියහ. ඒ විස්මජනක කතාවේ ආරම්භය මෙන්. එය මිත්‍රයෙන් ආලෝකවත් වී තිබෙන සැටි බලන්න. රොක්ෂෙලර් මේ කතා කරන්නේ දින කිහිපයකට පෙර ඔහුගේ මරණය පවා සිදු කිරීමට ඕමනා කර තිබූ මිනිසුන්ට බව මතක තබා ගත යුතුය. එහෙත් ඔහු වෛද්‍ය දූත කණ්ඩායමකට වුවද මීට වඩා කරුණාවන්ත ලෙසද මීට වඩා මිත්‍ර ලීලාවෙන්ද කතා කළ නොහැකිව තිබිණි. මෙහි පැමිණීම ගැන මම ආඩම්බර වෙමි. ඔබගේ ගෙවල් දොරවල් වලට ගොස් ඔබගේ අමුදරුවන් බොහෝ දෙනෙකු හමුවීමෙන් අප මෙහි පැමිණ සිටින්නේ අමුත්තන් හැටියට නොව මිත්‍රයන් හැටියටය. අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිබඳ හැඟීම අපේ පොදු අයිතිවාසිකම් මා මෙහි පැමිණ සිටින්නේ උදක් ඔබගේ ආචාරශීලී භාවය නිසාය. මෙබඳු ප්‍රකාශනයන්ගෙන් ඔහුගේ කතාව බැබිලේ. මේ මාගේ ජීවිතයේ ඉතාම වැදගත් දිනයකි යනුවෙන් රොක්ෂෙලර් සිය කතාව ආරම්භ කළේය. මේ මහා කොම්පැනියේ කම්කරුවන්ගේ නියෝජිතයන් එහි නිලධාරීන් හා සුපරින්ටන්ඩන්ට් වරුන්ගේ එකට මුණගැසීමේ භාග්‍ය මට ලැබුණු ප්‍රථම වාර්යමයයි. මෙහි පැමිණෙන්නට ලැබීම මට ආඩම්බරයක් බව මම සහතික කර කිව හැකිය. මේ රැස්වීම මා ජීවත්ව සිටින තාක් මට අමතක නොවේ. මේ රැස්වීම මීට දෙසතියකට පෙර පවත්වන ලද්දේ නම් මා අඳුරන්නේ ඔබගෙන් ටික දෙනෙකු පමණි. ඔබ බොහෝ දෙනාට මා අමුත්තෙකු මෙන් වනු ඇත. දකුණු අඟුරු ආකාරවල සියලුම කම්කරු කඳවුරු වලට පසුගිය සතියේ ගොස් ගෙයින් පිට වී සිටින අය හැර අනෙක් හැම නියෝජිතයෙකුම සමග පෞද්ගලිකව සාකච්ඡා කර ඔබගේ නිවාසවලට ගොස් ඔබගේ හඹුදරුවන් බොහෝ දෙනෙකු හමු වී අප මෙහි මුණගැසී සිටින්නේ අමුත්තන් හැටියට නොව මිත්‍රයන් හැටියටය. අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිබඳ මේ හැඟීමෙන් අපේ පොදු අයිතිවාසිකම් ගැන ඔබ සමග සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම ප්‍රීති වෙමි. මෙය කොම්පැනියේ නිලධාරීන් හා කම්කරුවන්ගේ නියෝජිතයන්ගේද රැස්වීමකි. එහෙත් එයින් කොයි කවරෙකු හෝ වීමේ භාග්‍යයක් මට නැත. එහෙයින් මා මෙහි පැමිණ සිටින්නේ ඔබගේ ආචාරශීලී භාවය නිසාමය. එහෙත් මා කොටස්කරුවන් හා අධ්‍යක්ෂකවරුන් යන දෙගොල්ල වෙනුවෙන්
සම්බන්ධව සිටින්නේ යැයි අදහස් කරමි. මේ සතුරන් මිතුරු කර ගැනීමේ ලලිත කලාව පිළිබඳ ශ්‍රේෂ්ඨ ආදර්ශයක් නොවේද? රොක්ෂෙලර් මීට වඩා වෙනස් උපායක් අනුගමනය කළේ නම් ඔහු ඒ ආකාරකරුවන්ගේ සමග තර්ක කර ඔවුන්ට දැඩි ලෙස කරුණු ඉදිරිපත් කළේ නම් ඔවුන් වැරදි බව ඔහුගේ ස්වරයෙන් හෝ වචනයෙන් හෝ ඔවුනට ඇඟවූයේ නම් ඔවුන් වැරදි බව සියලුම තර්ක යුක්තීන්ගෙන් ඔප්පු කළේ නම් කුමක් සිදුවිය හැකිව තිබුණේද? වඩාත් කෝපයද, වඩාත් ද්වේෂය හා වඩාත් කැරලි කෝලාහලද ඇති කළ හැකිව තිබුණේය. මිනිසෙකුගේ හදවත ඔබ හා එකඟ නොවන අදහස් වලින්, අමිත්‍ර වූ අදහස් වලින් පිරී ඇත්නම් මුළු ලොව තිබෙන සියලු තර්ක ඇදබෑවත් ඔබට ඔබේ අදහස් වලට නම්මා ගත නොහැකිය. තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට මිනිසුන් තුළ අභිප්‍රායක් නැති බව බැනවදින දෙමව්පියෝද, ආධිපත්‍යයෙන් පීඩනය කරන ස්වාමීන්වරු හා ස්වාමි පුරුෂයෝද, වැරදි සොයන භාර්යාවෝද වටහා ගත යුත්තාහ. බල කිරීමෙන් ඔබ හෝ මා සමග අනුන් එකඟ කරවා ගත නොහැකිය. එහෙත් අප මුරුදු ලෙසද මිත්‍ර විලාසයෙන්ද කටයුතු කළහොත් ඔවුන් අප සමග එකඟ කරවා ගත හැකිය. මීට 100ක් වසකට පමණ කලින් මේ සත්‍යය ලින්කන්ද කීවේය. ඔහුගේ කියුම මෙන්න: ගැලුමක් පිට වමනය කළත් එක් නොවන තරම් මීමැස්සන් මී පැණි බිඳුවට එක්වන බව පැරණි වූද සත්‍ය වූද ප්‍රස්තාව පිරුලකි. එහින් ඔබේ පැත්තට මිනිසෙකු හරවා ගැනීමේදී පළමුව ඔබ ඔහුගේ හිතවත් මිතුරා බව ඔහුට විශ්වාස කරවිය යුතුය. ඔහුගේ සිත ඔබ කෙරෙහි ඇදගන්නා මහා මාවත නම් මෙයයි. කම්කරු වැඩ නැවැත්වීමක් බේරුම් කිරීමට ඔබ කිසිවිටක නොකැඳවනු විය හැකිය. එහෙත් ඔබේ ගෙවල් කුලිය අඩු කරවා ගැනීමට ඔබට උවමනා විය හැකිය. එවිට මිත්‍රලීලාවෙන් කටයුතු කිරීම ඔබට උපකාරවත් වෙයිද? අපි එය විමසා බලමු. ඩී.එල්. ස්ට්‍රෝබ් නැමැති ඉංජිනේරුවෙකුට ඔහුගේ ගෙවල් කුලිය අඩු කරවා ගැනීමට උවමනා විය. ඔහුගේ ගෙවල් හිමියා දැඩි ගති ඇති තැනැත්තෙකු බව ඔහු දැන සිටියේය. ඔහු මේ කාර්යය කරගත් හැටි මගේ පන්තිය ඉදිරියේ ඔහුම මෙසේ විස්තර කළේය. මගේ බද්ද අවසන් වුණු කෙනෙහිම මා ගෙයින් යන බව දන්වමින් මම ඔහුට ලියුමක් ලියුවමි. එහෙත් ඇත්තනම් ඒ ගේ අත්හැරීමට මා කැමති නැති බවය. ගෙවල් කුලිය අඩු කරවා ගැනීමට මට හැකි වී නම් ඒ ගේ අත් නොහැරීමට මම අදහස් කළෙමි. එහෙත් තත්ත්වය බලාපොරොත්තු රහිත බව පෙනී ගියේය. අනෙක් පදිංචිකාරයින්ද ඒ ගැන වෑයම් කළ නමුදු එය හරි නොගියේය. ගෙවල් හිමියා සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීම ඉතා දුෂ්කර බව හැම දෙනාම මට කීහ. එහෙත් මම මටම මෙසේ කියා ගතිමි. මිනිසුන් සමග කටයුතු කරන සැට ඉගැන්වීමේ පන්තියට මම සහභාගී වී සිටිමි. එහෙයින් ඒ ඉගැනීම මම ඔහු සම්බන්ධයෙන් භාවිතා කරමි. එසේ කර එය ක්‍රියා කරන්නේ කෙසේදැයි බලන්නෙමි. මගේ ලියුම ලැබුණු කෙනෙහිම ඔහු සහ ඔහුගේ ලිපිකරුද මා හමුවීමට පැමිණියේය. මම සිනා මුහුණින් ඔවුන් පිළිගතිමි. මම හොඳ හිත හා උද්‍යෝග මුහුණින් විහිදීමි. ගෙවල් කුලිය කෙතරම් වැඩිද යන්න ගැන කතා කිරීමෙන් මම පටන් නොගතිමි. ඔහුගේ මේ ගෙයට මගේ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් මම කතා කිරීමට පටන් ගතිමි. මම ප්‍රශංසාවේදී අවංකද වර්ණනයෙහි නොමසුරුද වීමි. ඔහු ගොඩනැගිල්ල නඩත්තු කර ආකාරය ගැන පැසසුම් කළ මම තව අවුරුද්දකට මෙහි නතර වීමට මා බෙහෙවින් කැමති. නමුත් මට එය කළ නොහැකියයි ඔහුට කීවෙමි. ඔහුගේ ගෙවල පදිංචිකාරයින්ගෙන් කිසිවෙක් කිසිවිටක ඔහු මෙසේ පිළි නොගත්තේය. මීළඟට කුමක් කළ යුතුදැයි ඔහු නොදැන සිටියේය. අනතුරුව ඔහු මට ඔහුගේ කරදර ගැන කියන්නට පටන් ගත්තේය. මා වැනි සතුටට පත් පදිංචිකාරියෙකු සිටීම කෙතරම් සහනයක් දැයි ඔහු කීය. අනතුරුව මගේ ඉල්ලීමක් නැතිව කුලිය මදක් අඩු කිරීමට ඔහු කැමති විය. මට ඊට වඩා කුලිය අඩු කරවා ගැනීමට උවමනා විය. එහෙයින් මට ගෙවිය හැකි ගණන මම කීවෙමි. ඔහු වචනයකොද නොකියා ඒ ගණන පිළිගත්තේය. ඔහු පිටත්ව යමින් මා දෙස හැරී ගෙයි අලුත් වැඩියා කරන්නට තිබෙන්නේ මොනවාදැයි ඇසුවේය. අනෙකුත් පදිංචිකාරයන් භාවිතා කළ ක්‍රමයන්ම
භාවිතා කිරීමෙන් ගෙවල් කුලිය අඩු කරවා ගැනීමටම මා විසින් වෑයම් කරන ලද්දේ නම් ඔවුන් මුහුණ පෑ අන්දමේම පරාජයකට මටද මුහුණ පෑමට හැකිව තිබුණේය. මට ජය ලැබුණේ මිත්‍ර භාවයෙන් යුක්තවද කාරුණික වූද ඔහුගේ හැඟීම් මා විසින්ද වටහා ගන්නා ලද බව හඟවන්නා වූද ආකාරයකින් ක්‍රියා කිරීම නිසාය. අවුරුදු ගණනාවකට පෙර මම පාවහන් නැතුව මිසුරියේ පාසලකට යන ළමයෙකුව සිටියේදී සූර්යයා හා සුළඟ ගැන උපමා කතාවක් දිනක් කියවීමි. ඔවුන් දෙදෙනාගෙන් වඩා ප්‍රබලයා කවරෙක්ද යන්න අරමයා ඔවුන් වාද කළහ. වඩා ප්‍රබලයා මා බව ඔප්පු කරන්නෙමි සුළඟ කීය. කබායක් හැඳගෙන පාර දිගේ යන මර මහලු මිනිසා බලව. ඔබට වඩාත් ඉක්මනින් ඔහුගේ කබාය ගැලවීම මට කළ හැකි බවට මම ඔට්ටු අල්ලන්නෙමි. අනතුරුව හිරු වලාකුළක් පිටුපසට ගියේය. ඉක්බිති සුළඟ චණ්ඩමාරුතය කුවනතෙක් හමා ගියේය. එහෙත් සුළඟ තදින් හමන තරමට මහලු මිනිසා කබාය තද කරගත්තේය. අන්තිමේදී සුළඟ නිශ්චලව සිය අදහස අත්හළේය. ඊළඟට සූර්යයා වලාකුළ පිටුපසින් එළියට පැමිණ මහලු මිනිසා කෙරෙහි කරුණාවන්ත ලෙස සිනාසුනේය. එවිට ඔහු කබාය බුරුල් කර අන්තිමේදී එය ගලවා දැමුවේය. මොළොක් ගතිය මිත්‍රභාවය හැම විටම රළු ගතිය හා බලපෑමට වඩා ශක්තිමත් බව සූර්යයා සුළඟට කීවේය. මා මේ උපමා කතාව කියවන ළමයෙකුව සිටියේදී පවා එහි ගැබ් වූ සත්‍යයෙන් කිසි කලෙක මට දැකීමට හැකි වෙති. මා සිහිනෙනුදු නොසිතූ අධ්‍යාපනය හා සංස්කෘතිය පිළිබඳ මාධ්‍ය ස්ථානයක් වන ඈත එපිට බොස්ටන් නගරයේදී ප්‍රදර්ශනය කරන ලදී. එය ප්‍රදර්ශනය කරන ලද්දේ දොස්තර A.H.P. නැමැති වෛද්‍යවරියෙකු විසිනි. 30 අවුරුද්දකට පසු ඔහු මගේ ශිෂ්‍යයෙක් විය. මගේ පන්තිය ඉදිරිපිට පැවැත් වූ කතාවකදී දොස්තර B. ඒ හැටියට ඒ පිළිබඳ කතා කළේය. එකල බොස්ටන් ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාජ වෙළඳ දැන්වීම් වලින් දරු ගැබ් නැති කරන්නවුන්ගේ හා මිනිසුන්ගේ රෝගවලට ප්‍රතිකාර කරන බව බොරුවට හඟවා පුරුෂ ශක්තිය හීනවීම හා වෙනත් භයානක තත්ත්වයන්ගෙන් අහිංසක මිනිසුන් බියපත් කර ඇත්ත වශයෙන්ම ඔවුන් කොල්ල කන ලද වට්ටෝරු වෙළඳුන්ගේද දැන්වීම් වලින් පිරී පැවතියේය. දරු ගැබ් නැති කරන්නවුන් විසින් මරණ කිහිපයක්ම සිදු කරන ලද නමුදු ඔවුන්ගෙන් වැරදිකරුවන් වූයේ ඉතා ටික දෙනෙකි. බොහෝ දෙනා ඉතා සුළු දඩයක් ගෙවා හෝ නැතහොත් දේශපාලන බලපෑම් වලින් හෝ බේරුණේය. තත්ත්වය කෙතරම් භයානක වූයේ දෙයත් බොස්ටනයේ ජනයා පරම කෝපයෙන් නැගී සිටියාහ. ධර්මදේශකයෝ ධර්මාසනවල සිට ප්‍රවෘත්ති පත්‍ර හෙලා දැක මේ දැන්වීම් පළකිරීම නවත්වන ලෙස සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ප්‍රාර්ථනා කළහ. මහාජන සංවිධාන වෙළඳුන් කාන්තා සමාජ දේවස්ථාන හා තරුණ සමිති මේ දැන්වීම් පළකිරීම හෙලාදුරු නමුදු ඒ සියල්ලක්ම නිෂ්ඵල විය. මේ අපකීර්තිමත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය නීති විරෝධී කිරීමට රාජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ දරුණු සටනක් ගෙන ගිය නමුදු එය අල්ලස් දීමෙන් හා දේශපාලන බලපෑම් වලින් පරාජය කරනු ලැබිය. දොස්තර B. එවකට බොස්ටනයේ ශ්‍රේෂ්ඨ ක්‍රිස්තියානි සමිතියක හොඳ රටවැසියන් පිළිබඳ කාරක සභාවේ සභාපතිව සිටියේය. ඔහුගේ කාරක සභාවද මේ සඳහා හැම වෑයමක්ම කර තිබුණේය. එහෙත් ඒ වෑයමද පරාජය විය. මේ වෛද්‍යයා අපරාධකාරයින්ට විරුද්ධ සටන් බලාපොරොත්තු රහිත එකක් ලෙස පෙනී ගියේය. අනතුරුව බොස්ටනයේ කිසිවෙකු මීට කලින් නොකළ අන්දමේ පර්යන්තයක් එක් රාත්‍රියකදී දොස්තර B. කළේය. ඔහු කරුණාවන්ත භාවය සහානුභූතිය හා උසස් කොට සැලකීම යන මේ කරුණු අතින් මේ වෑයම කළේය. මේ දැන්වීම පළකිරීම නැවැත්වීමට පත්‍රවල ප්‍රකාශකයන්ට උවමනා වන තැනට ඔහු කටයුතු පිළියෙල කළේය. තමා බොස්ටන් හේලර් පත්‍රය කෙතරම් උසස් කොට සැලකන්නේද යනු කියන ලියුමක් ඔහු ප්‍රකාශකයන්ට ඔහු ලිව්වේය. ප්‍රවෘත්ති හා කතුවැකි ඇති නගනා එය පවුල්වලටම කියවිය හැකි කදිම පත්‍රයක් බව
ඔහු ඒ ලියුමේ සඳහන් කළේය. තම අදහසේ හැටියට එය නව එංගලන්තයේ ඉතාම හොඳ ප්‍රවෘත්ති පත්‍රය බවත් ඇමරිකාවේ හොඳම ප්‍රවෘත්ති පත්‍ර අතුරින් එකක් බවත් දොස්තර බී කීවේය. එහෙත් මගේ මිතුරෙකුට තරුණ දියණියක් සිටී යැයි ඔහු වැඩිදුරටත් ලියුවේය. තම දියණිය එක් රාත්‍රියක ඔබේ පුවත්පතේ පළවුණු එක් දැන්වීමක් ගබ්සා කරන්නවුන්ගේ දැන්වීමක් ශබ්ද නගා කියවා එහි ඇති ඇතැම් වැකිවල අදහස් කුමක්දැයි තමාගෙන් ප්‍රශ්න කළ බව ඔහු මා සමග කීවේය. ඔහු එයින් මහත් කරදරයට පත්විය. කුමක් කියන්නදැයි ඔහු නොදැන සිටියේය. ඔහු ඔබගේ පත්‍රය බොස්ටනයේ යහපත් නිවාසවලටද යන්නේය. මේ කියන දේ මාගේ මිතුරාගේ නිවසේ සිදුවුණි නම් එය තවත් බොහෝ නිවාසවලද සිදුවීමට ඉඩ තිබෙනවා නොවේද? ඔබට තරුණ දියණියක් සිටිත් නම් ඈ මේ දැන්වීම් කියවීම ගැන ඔබ කැමති වන්නේද? ඈ ඒවා කියවා ඒ ගැන ඔබෙන් ප්‍රශ්න කළ විට ඔබ එය පැහැදිලි කර දෙන්නේ කෙසේද? ඔබගේ ප්‍රවෘත්ති පත්‍රය වැනි මෙතරම් අගනා වූද අනික් හැම අතකින්ම සහ මුලින්ම පරිසමාප්ත වූද පුවත්පතක් ස්වකීය දියණිවරුන් කියවනු දැකීම ඇතැම් පියවරුන් බිය කරවීමට හේතුවන මේ එකම අංගයෙන් යුක්ත වීම ගැන මම කනගාටු වෙමි. මා අදහස් කරන අන්දමටම ඔබේ පත්‍රයේ දහස් ගණන් අනිකුත් පාඨකයන්ද සිටීමට ඉඩක් නැත. මේ ලියුම ලැබී 2 දිනකට පසු බොස්ටනයේ හෙලර් පත්‍රයේ ප්‍රකාශකයා දොස්තර බීට පහත සඳහන් ලියුම එවීය. ශතවර්ෂ 3 කාලක් පමණ කල් දොස්තර බී මේ ලියුම ඔහු ළඟ තබාගෙන සිට මගේ පන්තියට සහභාගී වන්නක වූ පසු එය මට දුන්නේය. මා මේ පොත ලියාගෙන යන විට දැන් එය මා ඉදිරියේ තිබේ. එහි දිනේ 1904 ඔක්තෝබර් 13 වනදාය. එය මෙසේ කියවේ. මේ මාසේ 11 වනදා දින දරන ඔබගේ ලියමන ගැන මම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මා මේ තනතුරට පත් වූ තැන් පටන්ම ඒ ගැන ක්‍රියා කිරීමට මමද අදහස් කරගෙන සිටිමි. සඳුදායින් පටන්ගෙන බොස්ටනයේ හෙලර් පත්‍රය හැකිතරම් දුරට විරුද්ධත්වය ප්‍රකාශ කළ හැකි සියලුම දැන්වීම් වලින් සහ මුලින්ම තොරව පළ කිරීමට මම අදහස් කරමි. ඇතැම් දැන්වීම් සහ මුලින්ම නවත්වන අතර මේ අවස්ථාවේ නැවැත්වීමට අපහසු අනෙකුත් සියලුම වෛද්‍ය දැන්වීම් ඒවායින් කිසිම අන්තරායක් නොවන අන්දමට ඉතාම දැඩි ලෙස සකස් කරනු ඇත. මේ අතින් අපට ආධාරවත් වුණු ඔබේ ලියුම ගැන යළිත් ඔබට ස්තුති කරමි. ඊසොප් වූ කලී ප්‍රොයිසස්ගේ රජමාලිගේ වෙසෙමින් ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට අවුරුදු 600කට පෙර රමණීය උපමා කතාවක් ගෙතු ග්‍රීක වහලකි. එහෙත් මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් ඔහු ඉගැන්වූ සත්‍යය මීට ශතවර්ෂ 25කට පෙර ඇතැන්ස් නගරයේ මෙන්ම බොස්ටන් හා බර්මින්හැම් යන නගරවලද දැනුදු සත්‍යයක්ව පවතී. සුළඟට වඩා ඉක්මනින් ඔබේ කබාය ඉවත් කිරීමට සූර්යයාට හැකිය. කාරුණික භාවේන්ද්‍ර මිත්‍ර ලීලාවෙන් හා අනුන්ගේ හැඟීම් වටහාගෙනද ක්‍රියා කිරීමෙන් ලොව ඇති සියලුම තර්ක ඇදබෑමෙන් ක්‍රියා කරනවාට වඩා ඉක්මනින් මිනිසුන්ගේ අදහස් වෙනස් කළ හැකිය. ලින්කන්ගේ මේ ප්‍රකාශය මතක තබා ගත යුතුය. ගැලුමක් විත වමනය කළත් එක් නොවන තරම් මැස්සෝ එක් මීපැණි බිඳුවකට රැස් වෙති. මිනිසුන් ඔබේ අදහස් වලට කැමති කරවා ගැනීමට උවමනා වුණු විට පැල්පැදිය යුතු දෙවැනි නීතිය මෙසේය. මිත්‍ර ලීලාවකින් කතාව පටන් ගන්න. 12 වෙනි පරිච්ඡේදය. සොක්‍රටිස් ක්‍රමය. මිනිසුන් සමග කතා කිරීමේදී ඔබ වුන් හා එකඟ නොවන කරුණු ගැන සාකච්ඡා කිරීමෙන් කතාව පටන් නොගත යුතුය. ඔබ ඔවුන් හා එකඟ වන කරුණු අවධාරණය කිරීමෙන් කතාව පටන්ගෙන ඒ කරුණු දිගටම අවධාරණය කළ යුතුය. ඔබ දෙපළම උත්සාහ කරන්නේ එකම අන්තයකට බැස ගැනීමට බවත් ඔබ ඔහුගෙන් වෙනස් වන්නේ ඒ අන්තයට බැස ගැනීමේ ක්‍රමයෙන් මිස අදහසින් නොවන බවත් හැකිනම් අවධාරණය කළ යුතුය. පටන් ගැනීමේදීම කැමැති යන්න අනෙක් පුද්ගලයා ලවා කියවිය යුතුය. බැරිය යන්න කීමෙන් හැකිනම් ඔහු වැළැක්විය යුතුය. බැරිය යන වචනය ජය ගැනීමට ඉතා දුෂ්කර බාධාවකි. ආචාර්ය ඕවර් ස්ටීට් මනුෂ්‍යයාගේ හැසිරීම කෙරෙහි බලපෑම නැමැති ග්‍රන්ථයෙහි සඳහන් කරයි. කිසිවෙකු
බැරිය යැයි වැරක් කී විට කෙසේ හෝ ඒ ප්‍රකාශය අනුව ක්‍රියා කිරීමට ඔහුගේ අභිමානය විසින් ඔහු මෙහෙයවනු ලැබේ. බැරිය යැයි කීමෙන් අනුවන ලෙස ක්‍රියා කරන්න ලද්දේ යන අදහස පසුව ඔහු තුළ ඇතිවිය හැකිය. එහෙත් තමාගේ අභිමානය රැක ගැනීම සඳහා ඒ ප්‍රකාශය අනුව ක්‍රියා කිරීමට ඔහු තැත් කරයි. වරක් යමක් කී විට ඔහු එය ඇලී සිටිය යුතුය. එහෙත් කැමැති යන පිළිතුර ලබා ගත හැකිවන ලෙස මුල සිටම ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. දක්ෂ කතිකයා කතාව ආරම්භයේදීම කැමැති යන පිළිතුරු ගණනක් ලබා ගනී. තම කතාවට සවන් දෙන්නවුන්ගේ කල්පනා කිරීමේ ශක්ති පිළිවෙල තමාට අභිමත දිශාවට ඔහු එයින් යොමු කරන්නේය. එය බිලියඩ් බෝලයක් ගමන මෙනි. බිලියඩ් බෝලයක් එක් අතකට පෙරළුව විට එය වෙන අතරකට හැරවීමට තරමක ශක්තියක් වුවමනාය. එය ඉඳුරාම ප්‍රතිවිරුද්ධ අතර හැරවීමට ඊටත් වඩා ශක්තියක් අවශ්‍යය. මෙහි මානසික ක්‍රියා පිළිවෙල ඉතා පැහැදිලිය. මිනිසෙකු බැරියේ කියා සැම්බවින්ම එහි තේරුම දන්න විට ඔහු අකුරු තුනක වචනයක් කියනවාට වඩා වැඩි දෙයක් කරන්නේය. යම් කිසි දෙයකට ඔහු බැහැකි කීවේ නම් ඒ දේ ප්‍රතික්ෂේප කරන තත්වයකට ඔහුගේ මුළු සිරුරම පත්වේ. කෙනෙකු මුලින්ම බැහැ කී විට ඔහුගේ ශාරීරික තත්වයද ඒ දේ කළ නොහැකි අන්දමට හැඩගැසේ. අනෙක් අතට පුද්ගලයෙකු කැමැති පිළිවැනී කී විට ඒ අදහස ඔහුගෙන් ඉවත් කිරීමට කිසිවක් සිදු නොවේ. මනුෂ්‍ය ශරීරයේ සෑදී තිබෙන්නේ කී දේ කිරීමට ඉදිරියට ගමන් කරන තත්වයකිනි. එහෙයින් කතාව ආරම්භයේදී කැමැති පිළිවනී යන පිළිතුරු වැඩියෙන් ලබා ගැනීමට අපට හැකිවුණු තරමට අපේ යෝජනාවලට අන්‍යයන් සාර්ථක ලෙස කැමැති කරවාගත හැකියි. කැමැති යන පිළිතුර ලබා ගැනීමට ක්‍රියා කිරීමේ පිළිවෙල ඉතා ලෙහෙසිය. එහෙත් එය කෙතරම් නොසලකා හැර තිබේද? කතාව මුලදීම අන්‍යයන් විරුද්ධ වීමෙන් Tamanගේ ලොකුකම් ගැන අදහස් මිනිසුන් ඇති කරගන්නා බව පෙනේ. මූලික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලඥයෙක් ගතානුගතිකයන්ගේ සාකච්ඡා සභාවකට පැමිණි. එසේ පැමිණ ඔහු වහාම ඔවුන් කෝප කරන්නේය. ඇත්ත වශයෙන්ම එයින් සිදුවන යහපත කුමක්ද? ඔහු එය කරන්නේ එයින් තමාට විනෝදය ලැබීම පිණිස නම් සමාව දිය හැකිය. එහෙත් ඔහු කිසියම් අභිමතාර්ථයක් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු අනුන්ගේ සිත් ක්‍රියා කරවන සැටි නොදැත්තෙහි. ශිෂ්‍යයෙකු බඩු මිලට ගන්නකු දරුවකු ස්වාමි පුරුෂයෙකු හෝ භාර්යාවක මුලදීම යම් කිසිවකට බැරියයි කිවහොත් ඒ අකමැත්ත කැමැත්තක් බවට හරවා ගැනීමට දේවදූතයෙකු තුළ තිබිය යුතු ප්‍රඥාවත් ඉවසිල්ලක් තිබිය යුතුය. කැමැති යන පිළිතුරු ලබා ගැනීමේ ක්‍රමය භාවිතා කිරීම නිසා නිව්යෝර්ක් නගරයේ ග්‍රීන්විච් සේවිංස් බැංකුවේ නියෝජිතයෙකු වන ජේම්ස් ඇඩර්සන්ට බැංකුවේ මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියෙකු අවනත කරගත හැකි විය. ඒ ක්‍රමය ක්‍රියාවේ නොයොදවන්නට ඔහු බැංකුවට අහිමි විය හැකිව තිබුණේය. ඇඩර්සන් මේ ක්‍රමය ක්‍රියාවේ යෙදවූ සැටි මෙසේ විස්තර කරයි. මේ තැනැත්තා බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පැමිණියේ. මුදල් තැන්පත් කරන්නවුන් විසින් පිරිවිය යුතු අපේ සාමාන්‍ය පෝරම් කොලයක් පුරවා දෙනු පිණිස මම ඔහුට දුනිමි. පෝරම් කොලයේ ඇති වූ ප්‍රශ්නවලට ඔහු ඉතා ආශාවෙන් පිළිතුරු දුන්නේ. එහෙත් ඔහු පිළිතුරු දීමට සම්පූර්ණයෙන්ම කැමති නොවූ ප්‍රශ්න වගයක්ද විය. මේ තොරතුරු බැංකුවට හෙළි කළ නොහැකි නම් ඔහුගේ මුදල් බාරගත නොහැකි බව බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පැමිණි ඔහුට මනුෂ්‍ය සම්බන්ධතා ඉගෙන ගන්නට පෙර නම් කිව හැකිව තිබුණේය. පසුගිය කාලයේම විසින් ඒ වරද කිරීම ගැන මම දැන් ලැජ්ජා වෙමි. එවැනි අන්තිම නිවේදනයක් කිරීමෙන් මට හොඳ හැඟීමක් ඇතිවේ. බැංකුවේ අනපනත් කඩ කළ නොහැකි බව කීමෙන් මම ස්වාමියා වීමි. එහෙත් ස්වකීය ආධාරය අපිට දීම සඳහා පැමිණි කෙනෙකු අප විසින් පිළිගනු ලබති. ඔහුගේ ආධාරය උසස් කොට සලකති යන හැඟීමක් ඔහු තුළ ඇති නොවන්නේය. මම වැටහෙන නුවණ ටිකක් භාවිතා කිරීමට තීරණය කරගතිමි. බැංකුවට උවමනා දෙය කතා නොකර
මුදල් තැන්පත් කරන්නාට ඕමනා දේ කතා කිරීමට මම තීරණය කරගතිමි. අන් සියල්ල කෙසේ වෙතත් කැමැති යනු පටන් ගත් තැන සිටම ඔහු ලවා කියවීමට මම සහිටුවන් කරගතිමි. එහෙයින් මම ඔහුගේ අදහසට එකඟ වීමි. ඔහු හෙළිකිරීමට කැමති නොවූ තොරතුරු ඒ තරම්ම ඕමනා නැතැයි මම ඔහුට කීවෙමි. කෙසේ වුවත් ඔබ මිය යන විට මේ බැංකුවේ ඔබ මුදල් තැන්පත් කර තිබුණොත් එය නීත්‍යානුකූල හිමිකාරයා වන ඔබේ ළඟ නෑයාට ඒ මුදල් මාරු කරනු ලැබීමට ඔබ කැමති නොවන්නේහිදැයි මම ඔහුගෙන් විමසුවෙමි. සත්තකින්ම කැමති යැයි ඔහු පිළිතුරු දුන්නේය. එසේ කැමති නම් ඔබ කැමතිදේ ඔබේ මරණයෙන් පසු වැරදීමකින් හෝ ප්‍රමාදයක් හෝ නැතිව අපට කරගත හැකි වනු පිණිස ඔබ ළඟට සිටින ඔබේ නෑයාගේ නම අපට දීමට හොඳ අදහසකයි ඔබ නොසිතන්නේහිද යැයි මම නැවතත් ඇසීමි. එසේය මම සිතන්නෙමි නෑ, ඔහු නැවතත් පිළිතුරු දුන්නේය. අප මේ තොරතුරු විමසන්නේ අප සඳහා නොව ඔහු සඳහා බව ඔහු විසින් වටහාගත් පසු ඔහුගේ ස්වභාවය වෙනස් වී මෘදු විය. බැංකුවෙන් පිට වී යාමට පෙර තමාට ගැන සම්පූර්ණ තොරතුරු මේ තරුණයා මට හෙළි කළා පමණක් නොව මා යෝජනා කළ පරිදි මුදලට උරුමකාරයා හැටියට තමාගේ මවගේ නම දී බැංකුවේ මුදල්ද තැන්පත් කළේය. ඔහු තම මව සම්බන්ධ ප්‍රශ්නවලටද සතුටින් පිළිතුරු දුන්නේය. පටන්ගත් තැන් සිට කැමැති කියවා ගැනීමෙන් විවාදයට භාජනය වුණු ප්‍රශ්න ඔහුට අමතක වුණු බවත් මා යෝජනා කළ සෑම දෙයක්ම කිරීමට ඔහු සතුටින් සිටි බවත් මම දැනගතිමි. පාවහන් නැතිව ගමන් කළ නමුදු තට්ටය පෑදී 40 හැවිරිදි වී සිටියදී එකුන් 20 හැවිරිදි තරුණියක විවාහ කරගත් නමුදු ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටිස් ලෝකයෙහි ශූරයෙකු වූයේය. මුළු ඉතිහාසයේම මිනිසුන් 14කට පමණක් කළ හැකි වූ කිසිවක් ඔහු කළේය. සියලුම මනුෂ්‍ය සිතුවිලි වලට එකම හේතුව ඔහු වෙනස් කළේය. තමන් කියන දේ කිරීමට මිනිසුන් කැමති කරවාගත් ඥානවන්තයින්ගෙන් කෙනෙකු ලෙස සලකා ඔහුගේ මරණයෙන් ශතවර්ෂ 23කට පසුව පවා තවමත් ඔහුට ගෞරව කරනු ලැබේ. සොක්‍රටිස්ගේ ක්‍රමය කුමක්ද? ඔහු මිනිසුන්ට ඔවුන් වැරදි යයි කීවේද? නැත. සොක්‍රටිස් එසේ නොකීවේය. සොක්‍රටිස් ක්‍රමය අනුවෙන් දැන් හැඳින්වෙන ඔහුගේ මුළු සම්ප්‍රදාය අන්‍යයන්ගෙන් කැමති යන පිළිතුර ලබා ගැනීම පදනම් කොටගත් එකකි. ඔහුගේ ප්‍රතිවාදියාට එකඟ වීමට සිදුවන ප්‍රශ්න ඔහු විචාලේය. අන්තිමේදී මිනිත්තු කිහිපයකට පෙර තමා කලින් බැරියයි කිය හැකිව තිබුණු තීරණයකට තමා පිළිවන් යයි කියන බැව් වටහා නොගෙන එළඹීමට ප්‍රතිවාදියාට සිදුවන තෙක් ඔහු ප්‍රශ්න විචාරගෙන ගියේය. මීට පසු අන්‍යයෙකු වැරදියයි කීමට අප යොසුලෝ වන විට පාවහන් නොදමා ගමන් කළ පැරණි සොක්‍රටිස් මතක තබාගෙන කැමති යන පිළිතුර ලැබෙන සාමාන්‍ය ප්‍රශ්න ඔහුගෙන් විචාරමු. පෙරදිග ජනයාගේ ජීවිතය පිළිබඳ පෙර සිට පැවත එන අවබෝධයක් හෙළි කරන චීන ආප්තෝපදේශයක් මෙසේය. එය සෙමින් පාතබා ගමන් කරන්න බොහෝ දුර යන්නේ යනුයි. ඒ සංස්කෘතික චීනු මනුෂ්‍ය ස්වභාවය ඉගෙනීමට අවුරුදු 5000ක් ගත කළෝය. ඔහු එයින් තියුණු වූ බුද්ධි ප්‍රභාවයක් ඇති කරගත්හ. සෙමින් පාදවා ගමන් කරන්න බොහෝ සෙයින් දුර යන්නේ යන ආප්තෝපදේශය ඔවුන්ගේ ඒ තියුණු බුද්ධි ප්‍රභාවයෙන් ඇති වූවකි. එහි මිනිසුන් ඔබේ අදහස් වලට කැමති කරවා ගැන්මට ඌමනා නම් පිළිපැදිය යුතු තුන්වන නීතිය මෙසේය. කැමති යන්න අනෙක් පුද්ගලයා ලවා වහවහ කියවා ගත යුතුය.